අද ජුනි මාසයේ 20 වෙනිදා ලංකා ඉතිහාසයේ විශේෂයෙන් 80 දශකයේ අපේ රටේ මහා ලේ වැගරීම් වලින් පිරුණු දශකයක් බවට පත් වුණා. ඒ දශකයේදී පාසල් තුල විශ්වවිද්‍යාල තුල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මව්බිමේ නිදහස වෙනුවෙන් අරගර කරන ලද සටන් කරන ලද බොහෝ පිරිස් එවකට පැවති රජය විසින් ඝාතනය කර මරාදමු ඝාතනය කරනු ලැබුවා. අපිත් එකට වැඩ කරපු සොහොයුරා අද ජීවිතුන් අතර නැහැ. අපිට බොහෝ දේ කියා දුන් සොහොයුරා එදා ඒ ලේවැකි බීසනේ විසින් උදුරා ගන්න ලැබුවා. 1980 දශකයේ කියලා කියන්නේ හුදු ජේ.ආර්. ජයවර්ධනගේ හිතුවක්කාරී ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නෙමෙයි. විශේෂයෙන්ම 70 දශකයේ මැද භාගයේ වෙනකොට අපේ රට විශාල ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තිබුණා. සිරිමව බණ්ඩාරනායක මැතිණිය ඇතුළු පැවති සමගි පෙරමුණු ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය තුල තවදුරටත් ධනවාදී ඉස්සරහට ගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තිබුණා. විශේෂයෙන්ම එවකට අපේ රටේ ධනවාදයේ පවත්වාගෙන යන ආකෘතිය බවට පත් උනේ රාජ්‍ය මැදිහත් වී මුළුමනින්ම ධනවාද ඉදිරියට ගෙන යාම. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කියලා අපි ඒක හඳුනගන්නවා. ප්‍රවාහනය මුළුමනින්ම රාජ්‍ය සතු. අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය සතු. සෞඛ්‍ය මුළුමනින්ම රාජ්‍ය සතු. දුම්රිය සේවය මුළුමනින්ම රාජ්‍ය සතු. කර්මාන්ත පද්ධතිය මුළුමනින්ම රාජ්‍ය සතු. රජයේ මැදිහත් වී නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳපොළ හසුරුව. එවෙනුවෙන් අවශ්‍ය වන සේවාව සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහනය ආදී සේවාවන් රජයේ මැදිහත් වී හසුරුවනවා. හැබැයි 70 දශකයේ මැද භාගය වෙනකොට සිදු වූ දේ තමයි තව දුරටත් අපේ රටේ ධනවාදය ඒ ආකාරයකට පවත්වාගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා ඒ වෙනවට විශේෂයෙන්ම ඇමරිකාවේ රේගන් එංගලන්තේ මාග්‍රට් තැචර් ලෝක පුරා අත්හදා බලමින් තිබුණා වෙළඳපොළ විවෘත කිරීම පිළිබඳව. ආදර්ශයන් අත්දැකීම් එකතු කරගනිමින් තිබුණා. ඒ නිසා තමයි 1975 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දායවැය ලේඛනය හමුවෙන් කියන්නේ තවදුරටත් මේ විදිහට අපේ රටේ ආර්ථික පවත්වාගෙන යන්න බෑ. වෙළඳපොළ විවෘත කිරීමේ දිශාවකට අපේ රට ආර්ථික යොමු කළ යුතුයි කියන්නේ. ඒ කියන්නේ ඒ ධනවාදය තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කරගහන්නේ ඒ අර්බුදයට අලුත් ආකෘතියක් සොයා ගැනීම වෙනුවෙන්. ඒ ආකෘතිය නිකන් යන්න බෑ. ඒ සඳහා අධිකාරී බලයක් සහිත විධායක ජනාධිපති ධූරයක් නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා එතෙක් ව්‍යවස්ථාවේ නොතිබුණු ඉඩකඩ අධිකරණ පද්ධතියට ඇතුළත් වීම සඳහා තමන් විසින් අත්පත් කරගනු ලැබුවා. එක පැත්තකින් අසීමිත බලයක් සහිත විධායක ජනාධිපති ධූරය, අනෙක් පැත්තෙන් අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීමේ ඇතුළු අධිකරණයේ විශාල ඉහළ නිලතලම් පත් කිරීමේ බලය, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ඒ වගේම තමන්ගේ මතය සමාජයට ගෙන යාම සඳහා අවශ්‍ය වන මාධ්‍ය, මේ විදිහට ජේ.ආර්. ජයවර්ධන මේකට අවශ්‍ය වන විශාල පසුබිමක් සකස් කරගත්තා. ඒ නිසා රජයේ මැදිහත් වී පවත්වාගෙන යන සේවාවන් සහ නිෂ්පාදනය ජේ.ආර්. ජයවර්ධන සැලසුම් කරනවා විවෘත කරනවා.
එය ලිබරල් ධනවාද හෙවත් වෙළඳපොළ ධනවාද. ඒක විවෘත කරන්න පටන් ගන්න. තුල්ලිරිය මත්තේකට පූකට රෙදි කම්මල් වහලා දාලා හෝ විකුල්ලා දාන්න පටන් ගන්න. කන්තලේ හිඟුරාණ සීනි කර්මාන්තශාලාවල් එක්ක වහනවා එක්ක විකුණනවා. ඇඹිලි පිටියේ වාලච්චනේ කඩදාසි කම්මල් එක්ක වහනවා එක්ක විකුණනවා. ගින්තොට තුනිලෑලි සංස්ථාව එක්ක වැහුවා එක්ක වික්කා. එලයාපත්තේ උළු කම්මල එක්ක වැහුවා එක්ක වික්කා. මේ විදිහට නිෂ්පාදනය රාජ්‍යයෙන් ඉවත් කරනවා. ජය ජයවර්ධන කියනවා තමන්ගේ කාර්යභාරය තමයි නීති සම්පාදනය සහ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම. පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමත් වෙළඳපොළ සංක්‍රමණي වෙළඳපොළ නිදහසේ සැරිසැරීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් සකස් කිරීමක් තමයි තමන්ගේ එකම කාර්යභාරය බවට පත් කරගන්න. ඒ අනුව උන්ට පුළුවන්කම ලැබෙනවා ශ්‍රී ලංකාවේ මුළුමනින්ම බිඳවට්ටලා පෞද්ගලික අංශයට අපේ රටේ ප්‍රවාහන පද්ධතිය විවෘත කරන්න. ඒකෙන් කියන්නේ තිබ්බ එක හොඳයි කියලා. සමහර අය හිතන මෙහෙම කිව්වා මේ එහෙනම් තිබ්බ එක වෙනුවෙන් අපි පිට නෑ තිබ්බ එකත් වැරදි. ඒ වැරදි එක වෙනුවට ජේ.ආර්. ජයවර්ධන හොයපු උත්තරෙත් වැරදි. ඒ නිසා තමයි අද පොදු මගී සේවාවේ ලංගමේ බස් 4000ක් වෙනකොට පෞද්ගලික අංශේ බස් 18000ක් වෙන්නේ. ඒ විදිහටම රෝහල් පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටමින් පෞද්ගලික අංශයේ රෝහල් වලට දොරටු විවෘත කරනු ලබන්නේ. අදත් ඈත ගමක වුණත් බලන්න. සාමාන්‍යයෙන් ලෙඩක් හැදුනොත් ඉස්පිරිතාලට නෙවෙයි යන්නේ. සාමාන්‍යයෙන් ගමේ කියන්නේ අපි යන්නේ සාප්පුවට බෙහෙත් ගන්න. එක්ක දොස්තර මහත්තයාගේ ගෙදර, එක්ක දොස්තර මහත්තයා එළිය කරන ඩිස්පෙන්සරි. ඒක නිසිත වෙලා. දරුවන්ට පුළුවන්කම ලැබුණා සෞඛ්‍ය සේවයේ විශාල පදාසයක් විවෘත කරගන්න පුළුවන්කම ලැබුණා. ප්‍රවාහන ශාස්ත්‍රයේ විශාල පදාසයක් විවෘත කරගන්න පුළුවන්කම ලැබුණා. කර්මාන්ත පද්ධතියේ විශාල පදාසයක් අත්තරින්න පුළුවන්කම ලැබුණා. ඒ විදිහටම වුන් පිඹුරු පස් සකස් කරා අධ්‍යාපනයේ විශාල පංගුවක් අත්තරින්න. ඒ නිසා තමයි දවල පත්‍රිකාව ඒ අර තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල යෝජනා සකස් වෙමින් ඉන්නේ. අධ්‍යාපනයේ විශාල පංගුවක් රජය අත්හැරලා නිදාසේ වෙළඳපොළ උවමනාවන් අනුව අධ්‍යාපනයේ සැරිසරන ඉල්ලුමට සහ සැපීමට අනුව අධ්‍යාපනයේ තීරණාත්මක තීරණය අධ්‍යාපනයේ දිශානතිය තීරණය කරන සලසුන් සකස් කරන්න උත්සාහ කරනවා. අපේ රටේ ඈත ගම්මානවල ඉපදිච්ච දුවදරුවන්ට උඩට යාම සඳහා යම් ප්‍රමාණයකින් හෝ සමාජයේ ඊළ තත්ත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් විවෘත වී තිබුණු එකම ශාස්ත්‍රීය අධ්‍යාපනය. විශේෂයෙන්ම හිතන්න අධිරාජ්‍යවාදීන් අපේ රටින් ගියාට පස්සේ අපිට අපේම පරිපාලන සේවයක් අවශ්‍ය වුණා. නිසා මේගොල්ලන්ට සිද්ධ වුණා අධ්‍යාපනය පුළුල් කරන්න. ඒ සඳහා විශේෂයෙන්ම මධ්‍ය මහාවිද්‍යාල 53 ආරම්භ කරලද විශාල සේවාවක් අපේ රටේ ග්‍රාමීය මට්ටමින් අධ්‍යාපනය සඳහා දොරටු විවෘත කරන්න ඉවහල් වුණා. අදත් අපේ රටේ රාජ්‍ය සේවයේ ඒ වගේම අපේ රටේ විවිධ ආයතනවල විශාල ඉහළ වගකීම් දරන පිරිස් බවට පත් වෙලා තිබෙන්නේ මේ මධ්‍ය මහාවිද්‍යාල පද්ධතියෙන් ගොඩනැගෙන ලද ඈත ගම්වල දුවදරුවෝ. ඒ අනුව තමයි අපි හැමදාමත් කියනවා වගේම හංගුරන්කෙත එස්.බී. දිසානායක නැත්නම් හංගුරන්කෙත සුමනවීර බණ්ඩා දිසානායක අද උසස් අධ්‍යාපනය ඇමති වෙන්නේ පොරමඩුල්ලේ මධ්‍ය මහාවිද්‍යාලයේදී. නිදාස් අධ්‍යාපනයේ දොරටු තිබුණේ නැත්නම් එස්.බී. දිසානායක අපිට බලා ගන්න පුළුවන්කම තිබෙනවා සුමනවීර බණ්ඩා වෙලා හංගුරන්කෙත කුඹුරක් කොටන බුලත් පිට කතා. ඔක තමයි දකින්න තිබුණු දර්ශනය. හන්වැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කිව්ව බන්දුල ගුණවර්ධන රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලය. අද අධ්‍යාපන ඇමතිවරයා බවට පත් වෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව හිටපු සභාපති ගාමිණී සමරනායක ඔහුගේ ජීවිත කතාව ඔහු කියනවා. ඔහු පාසල් යනකොට කැබිති කොල්ලෑවේ දිවුල් ගෙඩිය අලුයට දාලා ඒ අලුයට දාපු දිවුල් ගෙඩිය හැම්බුණාට පස්සේ ඒක කාලා තමයි ඉස්කෝලේ ගියේ කියන්නේ. එයා අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ සභාපතිවරයා බවට පත් වෙනවා. අද රුණු විශ්වවිද්‍යාල උපකුලපතිවරයා. එහෙම එන්නේ කොහොමද? අධ්‍යාපනයේ දොරටු එක වෙලාවකදී මේගොල්ලන්ට විවෘත කරන්න සිද්ධ වුණා. හැබැයි 80 දශකයේ ආරම්භ වෙන්නේ මේ සියලු දොරටු වහන්න මතක තබා ගන්න. අධ්‍යාපනයේ සියලු දොරටු වහලා
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පදාසයක් රජය අත්තරිය වගේම, ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පදාසයක් රජය අත්තරිය වගේම, කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පදාසයක් රජය අත්තරිය වගේම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පදාසයක් රජය අත්තරින්න සැලසුම සකස් කරලා. ඒ සැලසුමට එරෙහිව විශාල සටනක් දියත් වුණා. ඒ වගේම අපේ රටේ අපේ මාතෘ භූමියත් විශාල අතුරු අන්තරාකාරී තත්වයකට පත් වුණා. ඒකට එරෙහිව අපේ රටේ ප්‍රබලතම හඬක්, ප්‍රබලතම ක්‍රියාදාමයක් අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ඉටු කරනු ලැබුණා. එහිදී අපිත් එකට හිටපු බොහෝ සොයුරන් මිය ගියා. අපි ඇස් ඉදිරිපිට සමහර අයට විදිවේදී මියන හැටි අපි දැකලා තිබුණා. අද අපි සමරන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයත් මාතෘ භූමියේ නිදහසත් වෙන්නේ. අසීමිත ලෙස සටන් කොට තමන්ගේ දිවි කුසුම මේ වාතාලයට මුදාහල වීරවරුන් සහ වීරවරියන් පිළිබඳ. ඔවුන් අපිට බොහෝ දේ කියලා දීලා තිබෙනවා. විටක ඔවුන් අපිට අපේ ගුරුවරුන් බවට පත් වුණා. මාත් 100ට එනවා බොහෝ නම් ජාලාවක් නම් ප්‍රමාණය. විටක ඔවුන් අපේ විශාල ලෙන්ගතු මිතුරන් බවට පත් වුණා. විටක ඔවුන් අපේ සටන් බිමේ සටන්කරුවන් බවට පත් වුණා. එනිසා මේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසයේ අපේ රටේ සටන් ඉතිහාසයේ ඉතාම අධිෂ්ඨානශීලී විශ්වාසවන්ත සටන්කරුවෙක් හැටියට කටයුතු කරලා තිබෙනවා. එහිදී ජීවිත පරිත්‍යාග කරලාද මේ වීරවරුන් වීරවරියන් හැමදාමත් අපේ හදවත් තුළ ජීවමානයි කියලා විශ්වාස කරනවා. හැබැයි අද මොකද්ද වෙලා තිබෙන්නේ? එදා ඒ තිබුණාටත් වඩා අතිශය සංකීර්ණ, අතිශය භයානක සමාජ වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබෙනවා. හැබැයි බොහෝ පිරිස් ඒ පිළිබඳ නින්ද්‍රාශීලීත්වයෙන් කටයුතු කරමින් තිබෙනවා. එහෙම නැත්නම් ඒ අපට අදාළ නැති කාර්යයක් හැටියට හිතමින් තිබෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක වෙන අයගේ ප්‍රශ්නයක් ලෙස සැලකමින් තිබෙනවා. ඒ අපේ ජීවිතයට අදාළ නැහැ. අපි අපේ කුටුම්බයක් ඇතුලේ වෙන වෙනම ජීවිතයක් සකස් කරගෙන සදා පොරබදමින් තිබෙනවා. අද මුළු මහා සමාජයේ සැලකිය යුතු පංගුවක් ඒ නින්ද්‍රාශීලීත්වයට පත් කරලා තිබෙනවා. ඒ නින්ද්‍රාශීලීත්වය මුදවගත යුතුයි. අපි හිතනවා මේ නින්ද්‍රාශීලීත්වයට පත් වී තිබෙන සමාජය, හොරට නිදාගෙන ඉන්න සමාජය, අවදි කොට සමාජ කාර්යයක් වෙනුවෙන් මෙහෙවීමට සමාජවාදී ශිෂ්‍ය සංගමේ ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල කාර්යභාරයක් පැවරන බව අපි විශ්වාස කරනවා. ඔබට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක වෙනස් කරන්න. මේ කවර රටද? මේ රට මෙහෙම යන්න දෙන්න ඕනද? එක පැත්තකින් අධ්‍යාපනයේ මෑත කාලයේ විය හැකි ගැඹුරුතම අර්බුදයන් අද අධ්‍යාපන ශාස්ත්‍රයේ මතුවෙමින් තිබෙනවා. කල්පනා කරලා බලන්න. ලංකාවේ පළවෙනි වතාවට අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ගාල්ලේ ඉඳන් කොළඹට කිලෝමීටර් 117ක් පයින්නවා. මතක තබන්න. කිලෝමීටර් 117ක් ගාල්ලේ සිට කොළඹට. අපේ රටේ කවදද ඇහුවේ මහාචාර්යවරු ආචාර්යවරු පෙළපාලි යනවා. ඉස්සර ටිකක් පෙළපාලි යනකොට යන්න එපා කිව්වා බොහෝ විට. ඇයි එහෙම සිද්ධ වුනේ? අධ්‍යාපනයේ ඇති වී තිබෙන මේ ව්‍යසනේ වඩා සමීප, වඩා දැනෙන්නේ, වඩා එකට සංවේදී වෙන්නේ ඒ ශාස්ත්‍රයේ විද්වතුන්. ඒ ශාස්ත්‍රයේ මැදිහත් වන්නේ. අපේ රටේ අධ්‍යාපනයේ හිස මුදුන කොතනද කියලා ඇහුවොත්, අපේ රටේ අධ්‍යාපනයේ හිස මුදුන රඳා පවතින අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයන් තුල. ඔවුන් අත තමයි අපේ අධ්‍යාපන හිස මුදුන තිබෙන්නේ. ඔවුන්ට භයංකාර ඉවක් දැනෙමින් තිබෙනවා. මේ යන විදියට අපේ අධ්‍යාපන ඉස්සරහට ගියොත් රාජපක්ෂට කියන්න පුළුවන් ගිය අවුරුද්ද සංසන්දනය කළා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ වැඩියෙන් පාස් කියලා. ඔන්න රාජපක්ෂට සංසන්දනය කරන්න පුළුවන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ 5/7 පාස් කියලා. හැබැයි ඒක නෙවෙයි අනතුර. අද මේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන මූල්‍ය කප්පාදුව, ඒ මූල්‍ය කප්පාදුව විසින් ඇතිකොට තිබෙන මානව සම්පත්වල හිගකම, භෞතික සම්පත්වල හිගකම,
ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ තව අවුරුදු 7-8කට පස්සේ අපේ රටේ ශිෂ්‍ය ප්‍රජාවට. රාජපක්ෂ මහත්තයා අද එන්නේ ඔයාගේ ප්‍රතිඵල නෙවෙයි. මීට කලින් අධ්‍යාපනයේ ප්‍රතිඵල. රාජපක්ෂ මහත්තයා අද සාමාන්‍ය පෙළෙන් එන්නේ රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිඵල නෙවෙයි. මීට කලින් ප්‍රතිඵල. රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 8ක් 10ක් විතර ගියාට පස්සෙ මතක තබා ගන්න. එනිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු දුර තියා දකින්නේ. තව අවුරුදු තව දශක භාගයක් යනකොට අපේ රටේ අධ්‍යාපනය කවර දිශාවකට යාවිද? එය මුළු මනින්ම සාමාන්‍ය දුවදරුවන්ගේ අධ්‍යාපනය කප්පාදු කරන ඇති හැකි අයගේ වරප්‍රසාදය බවට අධ්‍යාපනය පත් කරන මතක තබා ගන්න. අද සෑම ක්ෂේත්‍රයක වරප්‍රසාද තිබෙනවා. හිරගෙදර ගියොත් හිරේට නොගිහින් ඉන්න සමානයට වරප්‍රසාදයක් තිබෙනවා. බොහෝ අය ඉන්නවා හිරේට එයාට වරප්‍රසාදයක් තියෙන හිරේට යන්න ඕනේ නැහැ. නැත්නම් හිරේ යන්න ගොඩක් අය පාර්ලිමේන්තු ඉන්නකො. උනට ඒගොල්ලන්ට වරප්‍රසාදයක් තියෙන ඒගොල්ලන්ට හිරේ යන්නේ නැහැ. මන් දන්නේ තංගල්ලි ස්ත්‍රී දූෂක හිරේ යවිද කියලා. අපි දන්න වරප්‍රසාද අනුව එයා හිරේ යන්නේ නැහැ. ඒක නේද? ඒතරේ හිරේ නොගිහින් ඉන්න හිරේට යා යුතු වෙයට හිරේ නොගිහින් ඉන්න වරප්‍රසාදයක් තිබෙනවා. හිරේ ඇතුලේ වරප්‍රසාදලත් හිරකරුවන් ඉන්නවා. ඒතර මේ නීතියයි දණ්ඩනයයි දෙකම වරප්‍රසාදලත් පැලැන්තියකට එක විදියකට සලකනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් තමන්ට හරියම සෞඛ්‍ය ජීවිතයක් නැතුව හරියම බෙහෙත් ටිකක් රෝගෙට හොඳ රෝග විනිශ්චයක් රෝගෙට හොඳ රෝග පරීක්ෂණයක් නැතුව මිය දෙන විශාල බහුතර ජනතාවක්. හැබැයි ඒ වගේම වරප්‍රසාදත් කණ්ඩායමක් ඉන්නවා. උන්ට රෝගය පිළිබඳ ඉතා හොඳ විනිශ්චයක් ලැබෙනවා. ඒකට ජාතික රෝහල ප්‍රමාණවත් නැත්නම් සිංගප්පූරු රෝහල විවෘත වෙනවා. ඒකට සිංගප්පූරු රෝහලේ ප්‍රමාණවත් නැත්නම් ජනාධිපතිවරයාට ඇමරිකාවේ හුස්ටන් රෝහල විවෘත වෙනවා. ඔවුන්ට වරප්‍රසාදලා ජීවි සෞඛ්‍ය සේවයක් තිබෙනවා. ඔවුන්ට මෙහි විවෘත වෙන්නේ නැත්නම් සිංගප්පූරු රෝහලේ ඒ විනිශ්චය ලැබෙනවා. ඒකත් ප්‍රමාණවත් නැත්නම් ඇමරිකාවේ හුස්ටන් රෝහලෙන් ලැබෙනවා. වරප්‍රසාදලා පැලැන්තියකට සෞඛ්‍යයක් තිබෙනවා. අධ්‍යාපනයක් දැන් සැලසුම් හදමින් යන්නේ කොතෙන්ද? ඔන්න ඔතෙන්ට. වරප්‍රසාදලත් පැලැන්තියකට පමණක් අධ්‍යාපනය. අසීමිත දුක් වේදනාවට පත් වී තියෙන අපේ රටේ බහුතර ජනතාවගේ දුව දරුවන්ට අධ්‍යාපනයේ කප්පාදුව. නීතියේ වරප්‍රසාදලත් රැකවරණය වගේම හිරගෙදර වරප්‍රසාදලත් හිරකරුවන්ට සුඛෝපභෝගී ජීවිතේ වගේම වරප්‍රසාදලත් පැලැන්තියට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වගේම වරප්‍රසාදලත් පැලැන්තියකට අධ්‍යාපනය. මේකනේ මේ හදන සැලසුම. මේ සැලසුම අනුව තමයි ලක්ෂ 100ට වෛද්‍ය උපාධියක් අද ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ලක්ෂ 100කට වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 5කට මාස 60කට ලක්ෂ 100ක් වේදම් කරන්න පුළුවන් කාට? මාස 60කට ලක්ෂ 100ක් වේදම් කරන්න. ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට 1,60,000ක් වේදම් කරන්න. තමන්ගේ එකම දරුවට අධ්‍යාපනය වෙනුවෙන් මාසයකට 1,60,000ක් වේදම් කරන්න පුළුවන් කාටද? ආණ්ඩුවේම වාර්තාවල කියනවා ජනගහනයෙන් 42ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කියලා. ජනගහනයෙන් 42ක ආදායම දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. ඒ කියන්නේ රුපියල් 260ට අඩුයි ජනගහනයෙන් 42ක ආදායම. හැබැයි මාසෙට තමන්ගේ එක දරුවෙක් වෙනුවෙන් 1,60,000කට ආසන්න ප්‍රමාණයක් මුදල් වියදම් කරන්න පුළුවන් කාටද? වරප්‍රසාදලත් පැලැන්තියකට පමණයි. ඒ වෛද්‍ය උපාධිය හිඟුරක්ගොඩ ඇඹිලිපිටි අනුරාධපුරයේ හොරෝපත කැබිටිගොල්ලෑවි මේ ආදී ඈත ගම්මානවල ගොවි අම්මා තාත්තගේ දුව දරුවන්ට ඒක විවෘත වෙන්නේ නැහැ. වරායේ දුම්රියේ තෙල් සංස්ථාවේ ඇතුළු ආයතනවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ දරුවන්ට ඒක අයිති වෙන්නේ නැහැ. ඒක උරුම වෙන කාටද? එක්ක අයකාලස මුදල් උපයා ගන්න ලදහා වරප්‍රසාදල පැන්තික දුව දරුවන්ට පමණයි. එහෙනම් කොතෙන්ද මේ දොරටු විවෘත කරන්න? දැන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා. ඔහු ඍජු ලෙස මෙතියත් විශ්වවිද්‍යාලය පටන් ගන්නවා. කොතලාවල ආරක්ෂක පීඨයක් හැටියට තිබුණා. ඒක ලෝකෙ කොහෙත් තිබුණ ආරක්ෂක පීඨය. ඒ ආරක්ෂක සේවයට අවශ්‍ය යම් වෙනත් තැන් වලින් උකහා ගන්න බැරි
පිරිස් විශේෂයෙන් පුහුණු කිරීම සඳහා ආයතනයක් තිබෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? අද කොතලාවල ආරක්ෂක පීඨයක් තිබුණා. ඒක විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. ඒකේ නීති උපාධිය දෙන්න හදනවා. ඒකේ වෛද්‍ය උපාධිය දෙන්න හදනවා. අමුදාවට නීති වේදින් වුණා නීති විද්‍යාලෙන් ගන්න. අමුදාවට වෛද්‍යවරු වුණා වෛද්‍ය පීඨෙන් ගන්න. මොකද්ද මේ කරන්නේ? එතරම් අන්න එයා වෙනම බලකොටුවක් හදාගන්න. ඒ ගෝඨාභයගේ බලකොටුව. හරි එතන එයා හදාගන්න වෙනම කොතලාවල විශ්වවිද්‍යාලයක. ඒකට එයාට කැමති අය එයාගේ ජෙනරල්ලාගේ බ්‍රිගේඩියර්ලාගේ දරුවෝ ටික එතෙන්ට ගන්න සලස්මක් හදනවා. කාටද ඉතුරු කරන්නේ? කොතෙන්ද අධ්‍යාපනය කපලා තමන්ගේ ඉතා සමීපතම කණ්ඩායම අතර පමණ අධ්‍යාපනය ඉතුරු කරගන්න සලස්මක් සකස් කරලා තිබෙනවා. ඒ අනුව තමයි විශේෂයෙන්ම දැන් ඇතුලේ පාඨමාලා විකුණන්න පටන් ගන්න. ඇතුලේ පාඨමාලා විකුණන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල එළිය වගේම ඇතුලේ පාඨමාලා සල්ලි වලට කරන්න පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එහෙම අනුව තමයි ළමුන් කීප දෙනෙක් සල්ලි දීලා ඒක ඉගෙන ගන්න. අපේ නලින් සහෝදරයා පවුසු පරිදිම එකට ඉගෙනගෙන ඉන්නවා. එකට වාඩි වෙලා ඉන්නවා සල්ලි වලට ඉගෙන ගන්න දරුවයි නොමිලේ ඉගෙන ගන්න. ඒ කියන්නේ නිදාස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න දරුවයි. අපි කියන්නේ අර දරුවා අයින් කරන්න කියලා නෙවෙයි. ඒ දරුවන්ගේ සල්ලි ගන්න එපා. ඒ දරුවට වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා සුසුකම් තියෙන ඒ දරුවන්ගෙන් දාලා සල්ලි ගන්න එක වැරදි. හැබැයි එහෙම අධ්‍යාපනයක් හදනවා. ඉසත්කෝ වගේ 0.01කින් වෛද්‍ය පීඨ වෙන පීඨයම අහිමි වෙන දරුවෝ විශාල ප්‍රමාණයකින් ලක්ෂ 30ට උපාධිය දෙනවා වෛද්‍ය පීඨයට. මොකද්ද වෙමින් තියෙන්නේ? ඒ අධ්‍යාපනයේ විශාල කප්පාදුවක් ඇති කරගෙන. ඇති ඇකි අයට පමණ අධ්‍යාපනයේ වරප්‍රසාදයක් බවට පත් කරන සැලැස්මක් දියත් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලගේ දරුවෝ බොහෝ අයගේ දරුවෝ මෙහි නැහැ මතකද බලන්න. බොහෝ අයගේ දරුවෝ. කොහෙද ඒගොල්ලෝ ඉගෙන ගන්නේ? මේ ගුරුවරයා නැති ඉස්කෝලේ, බංකුව නැති ඉස්කෝලේ, අලුතෙන් පාඨමාලාවල් වෙනස් වෙන්නේ නැති විශ්වවිද්‍යාල. ඒ වගේ ඉගෙන ගන්න. ඒ වගේ ඉගෙන ගන්නේ නැහැ. ඒගොල්ලෝගේ දරුවෝ යාන්තම් තනියම යමක් කරගන්න පුළුවන් මොහොත වෙනකොටම ඒගොල්ලෝගේ දරුවෝ පිටරට යනවා ඉගෙන ගන්න. උසස් අධ්‍යාපනයේ තෙස්බිගේ දරුවෝ ඉගෙන ගන්න ගිය ඕස්ට්‍රේලියාව. අධ්‍යාපන බන්දුලගේ දරුවෝ. ඒ දරුවෝ ඉගෙන ගත්තේ මට එයා පාර්ලිමේන්තු දවසක් කිව්විදුර එංගලන්තේ හෝ ඇමරිකාවේ. ඉතින් රටේ අධ්‍යාපනයේ ඇමතිගේ දරුවෝ ඇමරිකාවට යවන්න උගන්වනවා. උසස් අධ්‍යාපනයේ ඇමතිගේ දරුවෝ ඕස්ට්‍රේලියාවට යවන්න උගන්වනවා. පළාත් අධ්‍යාපනයේ ඇමතිවරුන්ගේ දරුවෝ බර්ටිස් සනායක පළාත් අධ්‍යාපන ඇමති. දරුවෝ ඇරිය ඇමරිකාවට. ජයරත්න හේරත් ඇමති. එයාගේ දරුවෝ ඇරිය එංගලන්තෙට. ජයලජ්ජාවර්ධන දරුවෝ ඉගෙන ගත්තේ බංග්ලාදේශේ. පොඩි හරි තැනක. ඒගොල්ලන්ගේ දරුවෝ එහෙට යවනවා. යවලා ඡන්දයක් කෙනකොට මෙහෙට ගිහින්. දැන් වෙල්ගමගේ දරුවෝ හිටියේ එංගලන්තේ. දරුවා එංගලන්තයට ඇරියා ඉගෙන ගත්තත් දන්නෙත් නැහැ ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා മന്ത്രി වෙනවා. ඒ හරි ලේසි පාරක් ඒගොල්ලන්ට තියෙනවා. ලක්ෂ්මන් යාපගේ දරුවා ඇරියා ඕස්ට්‍රේලියාවට ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා മന്ത്രി වෙනවා. සසෙත් රාජපක්ෂ ඇරියා ඉන්දියාවට ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා මහ ඇමති වෙනවා. බර්ටිගේ දරුවා ඇරියා ඇමරිකාවට ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා ඇමති වෙනවා. ජයරත්න හේරත්ගේ දරුවෝ ඇරිය එංගලන්තෙට ඉගෙන ගත්ත ලංකාවට ආව മന്ത്രി වෙනවා. ජනක බණ්ඩාරගේ දරුවෝ ඇරිය ඉන්දියාවට ඉගෙන ගත්තත් දන්නෙත් නැහැ ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා മന്ത്രി වෙනවා. අගමැතිගේ දරුවත් ඇරිය එහෙම ලංකාවට ආව ඡන්ද ඉල්ලුවා മന്ത്രി වෙනවා. ඒ හරි සෙමක් නේ. ඉතින් ඒගොල්ලන්ට එහෙම හරි පැහැදිලි විවෘත පාරක් හදාගන්න තිබෙනවා. යාන්තම් බහතෝ දැන් බර්මින්ගේ දරුවා එහෙත් එහෙම නෙවෙයි. ඇරියා ඕස්ට්‍රේලියාවට ආවා දැන් ලෑස්ති වෙන ඡන්ද ඉල්ලන්න. විජමුණු විජිතමුණු සොයිසගේ දරුවා දැන් ඔය ඡන්ද ඉල්ලන්න ලෑස්ති වෙනවා. ඇරියා එංගලන්තෙට දැන් ඔන්න එනවා മന്ത്രി වෙන්න ඡන්ද ඉල්ලන්න හදන ඌගේ. ඒතකොට ඒගොල්ලන්ගේ දරුවන්ට හරි පැහැදිලි පාරක් තිබෙනවා. යාන්තම් තනියම යමක් කරගන්න පුළුවන් මොහොත වෙනකොට ඒගොල්ලෝ යනවා පිට රටට එහෙම මොනවා හරි කරලා ආපහු වෙනවා ලංකාවට ඇවිල්ලා ඡන්ද ඉල්ලනවා മന്ത്രിවරු වෙනවා. අපේ දරුවෝ ගුරුවරයා නැති ඉස්කෝලේ, ඩෙස් එක නැති ඉස්කෝලේ, බංකුව නැති ඉස්කෝලේ, හරියම භෞතික සහ මානව සම්පත් නැති ඉස්කෝලේ අපේ දරුවෝ ඉගෙන ගන්නවා හූල්ල. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ ආපහු වෙනකොට අපේ දරුවෝ පෝස්ටර් ගහන්න යනවා. කච්චිප්පු විදුරුවට තුන්දා අර 1250 ෆෝන් එක ගන්න, බයිසිකලේ ටයර් දෙකක් ගන්න,
ඉතින් පෝස්ටර් ගහන්න වෙලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නිසා තමයි මොකද්ද අවසන් වෙමින් තිබෙන්නේ? අධ්‍යාපනයේ සියලු අවස්ථා ක්‍රමානුකූලව අපිට අහිමි කරමින් ඉතා කුඩා කණ්ඩායමක් මත අධ්‍යාපනයේ සියලු අවස්ථා නිර්මාණය කරමින් තිබෙනවා. ජනාධිපති දරුවොත් එහෙමයි. බැරිස්ටර් වෙන්න ගියා එංගලන්තෙට. නාමල් රාජපක්ෂ ලංකාවට ආවා മന്ത്രി වුණා. දැන් මන්ත්‍රීත් නෙමෙයි දෙවනි ජනාධිපති වගේ ඉන්නේ. මොන වෙලාද? තුන්වෙනි දරුවත් එහෙම ඉගෙන ගන්න. මොකද වෙලා? ඒතර අධ්‍යාපනයේ ඉතාමත් සීමිත කණ්ඩායමකට පමණක් දොරටු විවෘත කරන ඉහළට යන පහළ සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනය කප්පාදු කරන තැනකට අද මේ රට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ බලයට එනකොට 2005 අවුරුද්දේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.8ක් වෙන් කරා. ගිය අවුරුද්දේ වෙන් කර 1.6යි. අධ්‍යාපනයේ මුදල් හරි අඩකට වඩා කැපුවා රාජපක්ෂ පාලනය. එයි. ඒක රාජපක්ෂගේ හිතුවක්කාරී ක්‍රියාවක්. ඒකත් වරදව ගන්න. රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ආර්ථික සැලැස්මත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ මොකක්ද? මේ අධ්‍යාපනයේ ආර්ථික සැලැස්මෙන් වියෝ වෙන්නේ නේ. අපිට කවර අධ්‍යාපනයක් දුණා? අපට කවර අධ්‍යාපනයක් දුණා? කවර නිර්මාණයක් දුණා? කවර නිර්මාණ ශිල්පියෙක් දුණා කියලා තීරණය කරන්නේ ඒ තිබෙන ආර්ථිකය. ඒ අනුව තමයි යුරෝපයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථන හොයාගන්නේ. ඒ ආර්ථිකය තවදුරටත් පුළුල් කරන්න නම් වෙළඳපොළ ඉස්සරහට ගෙන යන්න නම් දුරකථනය ඕනේ. ඒ නිර්මාණය ඒ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. චීනයේ මුද්‍රණ වැසීම හොයාගන්න. ඒ නිර්මාණය ඒ අත්දැකීමේ දැනුම ඒ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. 17 වන සියවසේ වාස්ප එන්ජින් එක හොයාගන්න. වාස්ප එන්ජින් එක ඒ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ විසෝකටු හොයාගන්න. අපේ රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ මඩසොරව හොයාගන්න. අපේ රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ මහා නිර්මාණයක් බවට පත් වුණු තිසා වැවේ සිට හලා වැවේ සිට තිසා වැව දක්වා සතපු 54. වතුර ගෙනෙන මහා නිර්මාණයක් බවට පත් වුණු යෝදැල නිර්මාණය වෙන්නේ. එදා තිබුණු ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. ඇයි අපි දුරකථන හොයාගන්නේ? නෑ අපේ ආර්ථිකයේ තිබුණේ කුස්කර්මාන්ත මත පදනම් වෙච්ච ආර්ථිකයක් එක ගැට ගැහිලා තිබුණා. ඒ නිසා අපේ නිර්මාණය තිබුණේ ඒක ASCII. අපේ දැනුම තිබුණේ එතන. අපේ අත්හදා බැලීම් තිබුණේ එතන. ඒ නිසා අධ්‍යාපනය ආර්ථිකයෙන් වියෝ වෙච්ච එකක් නෙවෙයි. ආර්ථිකයත් එක්ක සමගාමීව තමයි එකිනෙකා පෝෂණය කරමින් තමයි අධ්‍යාපනය ආර්ථික ඉස්සරහට යමින් තිබෙන්නේ. අද මොකද ආර්ථිකය? අද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සැලැස්ම මොකක්ද? ඉස්සලා කිව්වා කේන්ද්‍ර 5ක්. පෞගේ චෝගේ සමුළුදී කිව්වා කේන්ද්‍ර 6ක්. 6 වෙනි කේන්ද්‍රය තමයි සංචාරක ව්‍යාපාරය. ඔව් අපේක්ෂා කරනවා අපේ රට ඉස්සරහට ගෙන යා හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන් කියන. එතකොට 2016 වෙනකොට අපේ රටේ සංචාරකයන්ගේ අපි පැමිණීම අපේක්ෂා කරනකොට ලක්ෂ 25ක්. يعني මිලියන 2.5ක් සංචාරකයෝ ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා මදක ජනාධිපතිවරයා කියලා තිබුණා. ඒතකොට දැන් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් 13කට ආසන්න ප්‍රමාණයක් සංචාරකයෝ ඇවිල්ලා තිනවා කියලා ප්‍රකාශයට පත් කළා තිබෙනවා. එතකොට ලෝකේ ගිය අවුරුද්දේ වැඩිම සංචාරක ආපු රටක් තමයි ප්‍රංශය. වැඩිම සංචාරක ආපු රට. එතකොට ප්‍රංශය ඒ සංචාරකයන් අද්දා ගැනීම සඳහා අවශ්‍ය වෙන පරිදි තමන්ගේ උපාය උපක්‍රම සකස් කරනවා. ගිය අවුරුද්දේ මේ කලාපයේ වැඩිම සංචාරකයෝ ඇවිල්ලා තිබුණ රට තමයි තායිලන්තය. තායිලන්තයේ සංචාරකයෝ ඇවිල්ලා තිබුණා මිලියන 26ක් ගිය අවුරුද්දේ. ඒක මේ කලාපයේ වැඩිම සංචාරකයෝ ආපු රට. අපේ රට අපේක්ෂා කරනවා 2016 දී සංචාරකයෝ මිලියන 2.5ක් ගේන්නේ. ලක්ෂ 25ක් ගේන්නේ. දැන් එතකොට රාජපක්ෂ මහත්තයා හිතන ආර්ථික සැලැස්ම තමයි සංචාරක ව්‍යාපාරයේ වර්ධනය කිරීම හරහා තමයි අපේ රටේ ආර්ථිකයේ පිම්මක් ගන්න පුළුවන් කියන්නේ. ඔව් හදපු තරමක් හැදුවේ හෝටල්. දැන් බැලුවොත් කොහේ හරි පැත්තක ගියොත් අපිට හම්බෙන්නේ මොකද්ද? දැන් ඔය හම්බන්තොට ගාල්ලේ වෙරළතීරිය විද්‍යුත් කියන මේ හෝටල් හදන. හැදුණා නම් හැදුනේ හෝටල්. සමහර හෝටල් වලට කියන මේ බැසිල්ගේ හෝටලෙක් කියන. මේ හෝටලේ නාමල්ගේ කියන. හරිද? ඒකට හැදුනා හෝටල්. ඊළඟ හැදුනා පාර. එයි. සංචාරකයන් කැඳවාගෙන ඉන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඒකට අවශ්‍ය වෙන යටිතල පහසුකම්.
මොකද විශ්වවිද්‍යාල හදලා වැඩක් නැහැ. සංචාරක විශ්වවිද්‍යාල වලට නෙමෙයි. SB නම් කිව්ව මම දැක්ක දවසක් මොකද්ද මේ? චීනයේ විශාල ප්‍රබෝධයක් තියෙනවලු ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඒ නිසා චීනයේ ළමයි විශාල ප්‍රමාණයක් විදේශගත වෙනවලු ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන හැදෑරීම සඳහා. ඒ නිසා ලංකාවේ විශ්වවිද්‍යාල දාපුවම චීනයේ ළමයි ලංකාවට එනවලු ඉංග්‍රීසි ඉගෙන ගන්න. චීනයේ ළමයි ලංකාවට. ඒගොල්ලෝ න ඉංග්‍රීසි රටකට. මම මේ ළඟදී කිව්වා SB චීනයේ ළමයි අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. චීන ළමයි ගෙන්න ගන්න පුළුවන් ලංකාවට. මොකද ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක මට මතකයි සරයක් අවසරයක් වුණා. මොකද මණිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ගෙනල්ලා මේ දාපුවම ඉන්දියාවේ මණිපාල් වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාවක් එනවා ඉන්දියාවේ දරුවන්ගෙන්. නමුත් ඒවා ඒ මණිපාල් විශ්වවිද්‍යාලයට ඒ තරම් ඉඩ දෙන්න සමත් වෙලා නැහැ. ඒ නිසා ඉන්දියාවේ මණිපාල් විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන දරුවෝ මණිපාලයේ ඇවිල්ලා ලංකාවේ විශ්වවිද්‍යාලයක් දාපුවාම ඉන්දියාවේ ළමයි එනවලු ලංකාවේ මණිපාල් ශාඛාව. ඉතින් මණිපාල් විශ්වවිද්‍යාලයේ දෙහි ශාඛාවක් දාගන්න. මොකද මෙහෙ දාගන්න ඒ ළමයි කිව්වේ. ඉතින් මේ වගේ තාම තරකයක් නැති කතන්දර කියන්නේ. හැබැයි රාජපක්ෂ මහත්තයලා සහ ඔය පී.බී. ජයසුන්දර මහත්තයා ඒගොල්ලන්ගේ ආර්ථික සලස්ම හරි පැහැදිලි. ඒගොල්ලෝ හිතනවා මේ රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ සංචාරක ව්‍යාපාරය. ඒ නිසා තමයි ඊට අදාළ ආයතන සියල්ල රාජපක්ෂ ජනාධිපතිතුමා අතර ගන්න. සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෙන හෝටල් පද්ධති. ඒක අයිති කාටද? ඒක අයිති බෙසිල් රාජපක්ෂ. සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෙන නාගරික අලංකාරත්වය. ඒක අයිති කාටද? ගෝඨාභය රාජපක්ෂ. සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෙන මන්පෙත්. ඒක අයිති කාටද? ජනාධිපතිවරයාට. ජනාධිපතිවරු උසස් අධ්‍යාපන ඇමතිකම ගන්න. බැසිල් ඒක ගන්නෙ නේ. ගෝඨාභය ඒක ගන්නෙ නේ. හරියට තේරුම් ගන්න. මොකද ඒ ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගය හදන තැන් ටික තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒතර හෝටල් හදන වැඩේ අයිති වෙලා තියෙන බැසිල් රාජපක්ෂ අතේ තමයි සංචාරක ව්‍යාපාරය තියෙන්නේ. මන්මාවත් හදන එක මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන්නේ. නාගරික සංවර්ධන අයිති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තියෙන්නේ. මොකද ඒක තමයි ඒගොල්ලෝ බර දාලා ගැම්මක් දාලා රටේ ආර්ථිකය ගන්න හදන එක. උසස් අධ්‍යාපන අමාත්‍යකම. ඒක දෙනවා SBට. ඒතර SBට නේ සාමාන්‍යයෙන් හැදුවොත් ඔය කැලෑ සතු එකතු වෙලා හැදුවොත් කැබිනට් මේක පාර්ලිමේන්තුව කොටි නාරි නේද ඌරු එකතු වෙලා පාර්ලිමේන්තුවක් හැදුවොත් ඔන්න ඔය පාර්ලිමේන්තුවේ කතානායකකමට සුදුසු SB. ඌරු මහත්තයා නැගිටින්න දැන්. ඕකට තමයි SB සුදුසු. අන්න SPට දෙනවා එතන හරියටම. එතන දෙන්නේ ඇයි? එතෙන්ට තියෙන්නේ සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයි. එතන තියෙන කප්පාදු කිරීම උපාය මාර්ගයක්. සංවර්ධනමය උපාය මාර්ගයක් තියෙන බෙසිල් රාජපක්ෂගේ අමාත්‍යංශ වලට ගෝඨාභයගේ අමාත්‍යංශ වලට ජනාධිපතිවරයා සතු තියෙන අමාත්‍යංශ වල බලන්න ගුවන් සේවා, මහා මාර්ග, වරාය, එතකොට සංචාරක, හෝටල්, නගර අලංකරණය ඒක ඒගොල්ලෝ අතේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සංවර්ධන උපාය මාර්ගෙත් තැන්ටි. හැබැයි අධ්‍යාපනය ඒගොල්ලන්ගේ සංවර්ධන උපාය මාර්ගෙ තනක් නෙවෙයි. ඒ නිසා ඒක දෙනවා SB. ඒක මොකද? ඒක කප්පාදු උපාය මාර්ගෙ තන තමයි ඒක. නිසා SB ශානායකගෙන් ඔය පිට වෙන අදහස් හරි, පිට වෙන මතයන් හරි SB ගේ තනි හිතුවක්කාරී ක්‍රියාවක් ලෙස සලකන්න බෑ. ඒක තමයි ජනාධිපතිවරයා SB දිසානායකට බාර දී තිබෙන ඩියුටි එක. සමහර අම්මලා බයිනෝ SB මෙහෙම කතා කරන්නේ අපේ දරුවන් උසස් අධ්‍යාපනයෙන් තියෙන. SBට බැලන වැඩක් නැහැ. මොකද SBට දීලා තියෙන ඔය ප්‍රොජෙක්ට් එක අධ්‍යාපන ක්‍රමානුකූලව කප්පාදු කරන්න. එයි මේ ආර්ථික රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික උපාය මාර්ගය. හෝටලේ තියෙන ලොකුම රස්සාව මොකක්ද? හෝටල් කළමනාකරණය. ඔබ තමයි හෝටලේ තියෙන ලොකුම රස්සාව හෝටල් කළමනාකරණය. ඊට වඩා ලොකු රස්සාවක් නෑ. එන අය හොඳට ඒකට අලුත් නිර්මාණශීලීත්වයක් අවශ්‍ය නැහැ. විශාල නිර්මාණශීලීත්වයක් අවශ්‍ය නැහැ. පොඩි කළමනාකරණ පිළිබඳ හැකියාවක් තිබුණම හෝටල් කළමනාකරු වෙන්න පුළුවන්. හෝටලේ කුස්සියේ තියෙන ලොකුම රැකියාව මොකද්ද? ප්‍රධාන කෝකිය. වැල්ලේ තියෙන ලොකුම රැකියාව මොකද්ද? බීච් බෝයි. විදේශිකයන් එක තියෙන ලොකුම රස්සාව මොකද්ද? මග පෙන්වන්න. ඕකට ඕනද ලොකු අධ්‍යාපනය. දැන් අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ අපේ ආචාර්ය සංගමයෙන් 100%ක් වෙන් කරන අධ්‍යාපන මොකටද? එයාට උනා හෝටල් කළමනාකරු ටික දෙනෙකුයි, රූම් බෝයිස්ලා ටික දෙනෙකුයි, කෝකින් ටික දෙනෙකුයි, වැල්ලේ බීච් බෝයිලා කීප දෙනෙකුයි, මග පෙන්වන්න කීප දෙනෙකුයි. ඒක තමයි යාගේ ආර්ථික සලස්මේට අවශ්‍ය වෙන කුණු ශ්‍රමිකයා. අධ්‍යාපන එහෙම පිරිසක් වුණ. එයාට ඕනේ නැහැ විශ්වවිද්‍යාල. එයා ඒ නිසා මේ පුහුණුව සඳහා මේ සඳහා තමයි යාගේ උපරිම වෙර දරන්නේ. සංචාරක මණ්ඩල විශේෂ පාඨමාලාවක් පටන් ගන්නවා. පුහුණු කිරීමේ පාඨමාලාව.
පෞද්ගලික අංශයට ආරාධනා කළා තිබ්බ මා දැක්ක මේ ළඟදී සංචාරක ශාස්ත්‍රයේ දැනුම වර්ධනය කිරීම සඳහා එකතු වෙන්න කියලා. ඒගොල්ලෝ ඒකට ධෛර්යය සපයන. ඒගොල්ලන්ට වැඩක් නැහැ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිට වෙන කළමනාකරුවෝ. ඒ කළමනාකරුවෝ මේ ආර්ථිකයට වැඩකුත් නෑ. මේ ආර්ථිකෙන් පද. දැන් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් එක පිට වෙන වාණිජවේදී උපාධිධාරියෙක්. එයා ඉගෙන ගන්න අධ්‍යාපනය මොකද්ද? එයා කියනවා අපි දන්නවා මේ උපාධිධාරිය ඉගෙන ගන්නවා මේ රේගුවෙන් බදු නිදහස් කර ගැනීම. එතකොට එල්සි එක ඒ කියන්නේ ණයවර ලිපියක් විවෘත කරනවා, එහෙම බඩු වෙනවා. ණයවර ලිපියට අදාළ මුදල් ටික බැංකුවට ගෙවනවා. බැංකුවේ රිසිට් එකක් ලැබෙනවා. ඒ රිසිට් එක අරන් ගිහලා වරායට පෙන්නපුවාම වරායෙන් බඩු නිදහස් කරනවා. ඒවට අනුව සංකේත තියෙනවා. ඒ කේතවලට අනුව බදු ගහනවා. ඒව ගිහා බලලා බදු ගෙවලා ගේනවා. ඔක තමයි අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න බදු නිදහස් කිරීමේ පාඨමාලා. වාණිජ විද්‍යාවේ වචනය බදු නිදහස් කර ගැනීම. හැබැයි ආර්ථිකයේ තියෙන්නේ මොකද්ද? වරායෙන් බඩු පෙන්වීම. ඒකට ඕනේ වාණිජ වීදි. මොකටද ඒකට වාණිජ වීදි? වරායෙන් බඩු පන්නන්න. හොඳ ඩීල් දාන්න පුළුවන්. හොඳ යටි මණ්ඩි. ඔයින් 아무තු જાති අපිට හම්බෙලා දෙන්නේ. එහෙම බඩු තමයි ඔක ඉන්නේ. හොඳයි. එහෙම කීප දෙනෙක් ඕන. එහෙම මෙන් දාලා රින්ගලා නේ අරයට සාක්කුවට කීයක් හරි දාලා මෙයාට සාක්කුවට කීයක් හරි දාලා බඩු පන්න ගන්නවා. ඒතර වාණිජ විද්‍යාව උපාධිය මේකට අවශ්‍යයි. මේකට ඕන බඩු පන්නන කෙනෙක්. ඒතර අපි ඉගෙන ගන්නවා වාණිජ විද්‍යාවේදී මුදල් පොත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන සියලු ගනුදෙනු ලැබීම් වියදම් නේ කෑෂ් බුක් එකේ සටහන් කරන්න. උදේ ඉඳන් හවස වෙනකන් මොකක් ලැබුණත් මොකක් ගියත් පොතේ ලියනවා. ඕකනේ අන්තිමට ගන්නේ මුදල් පොත කෑෂ් බුක් එක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ওই කෑෂ් බුක් එක තියන කෙනෙක් ඕනේ නැහැ. දැන් ඕන මොකද? හොර කෑෂ් බුක් එකක් හදන්න කෙනෙක්. ආදායම් පොත් දෙපාර්තමේන්තුවෙන් එනකොට හොර එකක් පෙන්වන්න ඕනේ. අර ඇත්ත ගනුදෙනු කරන පොත පෙන්වන්නේ නැහැ. බොරු පොතක් ඕනේ. අපි වාණිජ විද්‍යාවේ බොරු පොතක් ගැන ඉගෙන ගන්නේ නැහැ. ඒතකොට ඒකට මොකටද අධ්‍යාපනය? ඒකට උන බොරු පොතක් හදන විදියක් ගැන. මේ ළඟදී මට කිව්වා මේ මුස්ලිම් ව්‍යාපාරික තරුණයෙක් හම්බෙච්ච වෙලාවේ ඩුබායි ගිහිල්ලා මේ බඩු ගෙඩලා ලංකාවේ විකුණන කෙනෙක්. එයා ඩුබායි වලින් බඩු අරගෙන ඒ බිලක් දෙනවනේ. ඊට පස්සේ එයා ඉල්ලනවා හිස් බිලකුත් දෙන්න කියලා. බිල අරගෙන කියනවා මට හිස් බිලකුත් දෙන්නකෝ. ඒකට අහනවලු ශ්‍රී ලංකාවේද කියලා. හරි ශ්‍රී ලංකාව. මොකද අර එයා හෝටලෙට ගිහලා මේක මේක අඩු කරන්න ඕන. අණ්ඩ වැලියු කරලා නේ වටිනාකම අඩු කරලා වරායෙන් බදු අඩු කර ගන්නවා. මේ ඇත්ත කතාවම කිව්වොත්. ඉතින් ඒකට මහා ව්‍යාපාර ඥාන නෙවෙයි. මේ අපි ඉගෙන ගන්න අධ්‍යාපනය නෙවෙයි ඒක. ඒක වෙනස් තැනක මේ තියෙන්නේ. දැන් අපි දන්නවා අපි ඉගෙන ගන්නවා ව්‍යාපාරෙදි මේ හැම සේවකයෙකුටම පේ සිට් එකක් දෙන්න ඕනේ. එනේ වැටුප් පතක් දෙන්නේ පොණනේ. Taman සේවකයෙකුට මෙන්න ඔයාගේ වැටුප මෙන්න ඔයාගේ EPF කැපුවා මෙන්න ETF කැපුවා කියලා වැටුප් පතක් දෙනවා. ඔක්කොටම හම්බ වෙනවා මාධ්‍ය ආයතන වැටුප් පතක් හම්බ වෙනවා. හැබැයි වැටුප් පතක් වගේම දැන් මොකද වෙන්නේ? දැන් කවර එක දාලා කීයක් කරේ දෙනවා. වැටුප් පත වෙනම දෙනවා එන්වලොප් කවර එක වෙනම දෙනවා. ඉතින් අපි වාණිජ විද්‍යාව ඒවා ඉගෙනගෙන තියෙනවා. අපි ඉගෙන තියෙන වැටුප් පතක් තියෙනවා. ඒ වැටුප් පතේ සියලුම දීමන අයගේ සටහන් වෙනවා. සියලුම කැපින් සටහන් වෙනවා. සටහන් වල වැටුප මෙච්චරයි කියලා එනවා. පේ සිට් එක. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් වෙලා තියෙන දේ තමයි වැටුප් පතට අමතරව කවර එකක් දාලා කීයක් හරි දෙනවා. ඇයි? ඒවට EPF ETF කැපෙන්නේ නැති ආදායම් බදුවර රින් ගන්නවා. මොකද්ද මේ තියෙන්නේ? ඒ නිසා ආර්ථිකයක් කළු කරලා තියෙන තැනක අධ්‍යාපනයක් විතර පිරිසුදු තියෙන්නේ. මේ කළු ආර්ථිකයට ගැලපෙන ශ්‍රමිකයෙක් තමයි ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කළු ආර්ථික උඩට ගිහින් තියෙන්නේ කවුද කියලා බලන්න. අද කොටස් වෙනදපොළ ගැන කොටස් වෙනදපොළ වටේ රවුමක් කරකලා බලන්න කවුද කොටස් වෙනදපොළේ කොටස් මිලදී ගන්න විකුණන්නේ ලස්සනට ගේම ගහන්නේ කවුද කියලා. ඒ කොයිමත් පිට වෙච්ච අය නෙවෙයි. ගමේ ඉඳන්ම පොඩි සිල්ලර පොලියට දීලා පොලි යටිමඩි ගහලා පුරුදු වෙච්ච කණ්ඩායම කොටස් වෙනදපොළේ ඉන්නේ. මුළු ආර්ථිකයක් කළු වෙලා තියෙනවා. වෙළඳ පොලක් විකෘති වෙලා තිබෙනවා. දැන් බලන්නකෝ. අපේ රටේ වී වෙළඳ පොළ. සහල් මිල වී මිල අඩු වෙලා හාල් මිල අඩු වෙන එක පිළිගන්න පුළුවන්. මොකද වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? වී මිල අඩු වෙලා හාල් මිල අඩු වෙන එක පිළිගන්න පුළුවන්. වී මිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙන එකත් පිළිගන්න. හැබැයි අපේ රටේ වෙන්නේ මොකද්ද? වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. වී අඩුයි. ඒ වී වලින් නෙමෙයිද හාල් හදන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වෙළඳ පොලේ විකෘතියක් තිබෙනවා. එතන මේ ආර්ථිකයේ විකෘතියක් තියෙනවා. ඉතින් මේ ආර්ථිකයේ විකෘතියට මොකටද මහා ඥානවන්ත මහා නිර්මාණශීලීත්වය අදහස් කරන මහා කළමනාකරණ පිළිබඳ මහා දැනුමක් තිබෙන මහා දියුණු කරන මානව සම්පතක් මොකටද මේ ආර්ථිකය?
රාජපක්ෂ මහත්තයාගේ මම අද ඇහුවා පාර්ලිමේන්තු උපදේශකවරු කීයක් ඉන්නවද කියලා. කිව්වා 38 දෙනෙක් ඉන්නවා උපදේශකවරු. ශේස්ත්‍ර කීයක් ඉන්නවද කිව්වා. 3යි කිව්වා. ශේස්ත්‍ර 3කට උපදේශකවරු 38යි. ඊට පස්සේ මං අහුවා උපදේශකවරුන්ට පඩිය කීයක් ගෙවුවද කියලා. 4 කෝටි දසලක්ෂයක් ගියයි. මං ඊට පස්සේ අහුවා හේම කුමාර නානායක්කර මැතිතුමා උපදේශකවරයෙක් හැටියට කටයුතු කරන කාලේ එතුමා කියලා තිබ්බා එයා කුෂ්කර්ම පිළිබඳ උපදේශකවරයෙක් හැටියට ජනාධිපතිවරයා ගාව හිටියා. ඉවත් වෙනකොට ඔහු කිව්වා ඔහුෙන් ගත්ත උපදේශකුත් නැහැ. ඔහු දීපු උපදේශකුත් නැහැ කියලා. ගත්තෙත් නැහැ දුන්නෙත් නැහැ. වැඩක් නැතුව ඔය හිටියා කිව්වා. මිනිහ කිව්වනේ ඒක. මම හේම කුමාර එළියට ඇවිල්ලා. එතකොට මම ඇහුවා හේම කුමාර මෙහෙම කිව්වා කියලා. එතකොට ඒගොල්ලෝ හේම කුමාර මෙහෙම කෙනෙක් කියලා හේම කුමාරට බගිනවා. මම ඇහුවා එහෙම කෙනෙක් උපදේශක කරගත්තේයි කියලා. ඒක අපි වැරදි කරලා වගේ කියලා. ඉතින් මොකද? ඉතින් ඕක නෙවෙයි. ඉතින් එහෙම අයනේ. යාම කියන හේම කුමාර මෙහෙම කෙනෙක් කියලා. හැබැයි එයා උපදේශකෙක් කරගන්න. ඊට උපදේශකරු ඒක ඉතින් මේකට ඕනද? නේද? මේ දැන් මම දකිනවා කවුද? ගාල්ල මහනගර සභාව හිටපු නගරාධිපතිතුමා. මුදල් වංචාවක් කරලා අහුවුණා. එයා මොකද කරන්නේ? ඒ මුදල් වංචාවක් කරලා අහුණාට පස්සේ එයාගේ නගරාධිපතිවරු අයින් කරා. ජනාධිපති මොකද කරන්නේ? එයා එයාගේ සම්බන්ධීකරණ ලේකම් මෙහෙටපත් කරගන්නවා. ඒතර මේ සල්ලි හොරකම් කරලා ඉවත් වෙච්ච කෙනෙක් සම්බන්ධීකරණ ලේකම් කරගන්නවා. ඒ කියන්නේ හොරකම් කිරීමේ අංශය සම්බන්ධීකරණ ලේකම්. මෙන්න මොකද වෙන්නේ දෙන්න පුළුවන්. ඉතින් මොකටද අධ්‍යාපනයක් මේගොල්ලන්? ඔයගොල්ලෝ දන්නවා නීති විද්‍යාලයේ මේ විදුහල්පතිතුමා. එතුමා විභාග වංචාවකට සම්බන්ධයි කියලා එකෙන් ඉවත් කරා. අපි සාමාන්‍යයෙන් ඉවත් කරේ ශේෂ්ඨාධිකරණ අග්‍රවිංශකාරතුමාගේ සමන්විත මණ්ඩලයක් නීති අධ්‍යයන සභාවේ. ඌව ඉවත් කරා. නීති විද්‍යාල විදුහල්පතිවරු. ජනාධිපතිවරු මොකද කරේ? එතුමා අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂක බවට පත් කරගත්තා. මටත් වඩා හොඳට වංචා කරන්නේ කොහොමද කියලා බලන්න. එයාටත් වඩා හොඳට. වෙන මොකටද? ඉතින් මේ ආර්ථික මම මේ අහන්නේ මේ ආර්ථිකට මොන වගේ අයද ඕන? මේ ආර්ථිකයට උනද මහා මේ තේනුවර මහත්තයලා මේකට උනද? ඔය මොකක් හරි චිත්‍ර ටිකක් දෙන්නගෙන ඔයිට වඩා මුකුත් නෑ මේකේ. මුකුත් කරන්න හම්බෙන්නේ මේකේ. තේනුවර මහත්තයලා මේකට වඩා මේ සමාජයට වැඩක් නෑ. අපිත් ඉඳිහිට යනවා එතුමගේ ප්‍රදර්ශනේ බලන්න. කීය දෙන්නේ මට කියන්න. ඉතින් මේ සමාජයට ඔබතුමාලගේ නිර්මාණශීලීත්වය මොකටද උඩ වෙලා තියෙන්නේ? මේ සමාජයට අපේ රටේ ගණිතඥයන්ගේ තියෙන කාර්යශූර දැනුම ඒකාබද්ධ කිරීම මොකටද ඕන වෙලානේ? බන්දුලේක හොඳට දන්න. බන්දුලේකනේ හදන්නේ දැන්. එන අපේ ගණිත විෂය කියලා කියන්නේ කෙනෙක් තර්කානුකූලව හිතනවා. තර්කානුකූලව යමක් විග්‍රහ කරගන්න පුළුවන් ශේස්ත්‍රයක් වර්ධනය කරනවා ගණිතය. ඒක තමයි ගණිතය අතිශය වැදගත් වෙන්නේ. හැබැයි බන්දුල කියනවා ගණන් පේල් වෙලත් උසස් පෙළ කරන්න ක්‍රමයක් මම හදනවා. උගන්වන්න ඕන ගණන්. මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් ගණන් පේල් වල උඩට යන්න ක්‍රමයක් හදන්න. ඇයි මේ සමාජයට එහෙම තරකානුකූලව හිතන නිර්මාණශීලීත්වයක් තිබෙන එකිනෙක එහෙට මෙහෙට දාලා හොඳම දේ පීරලා තෝරා බෙරගෙන මිනිස්සෙක් ඕනේ නේ. ඉතින් මේක මොකටද අධ්‍යාපන සල්ලි වේදම් කරන්නේ? මේ කපන එක හරියි. ඒ කියන්නේ මේ ආර්ථික ක්‍රමෙන් තවදුරටත් ඉල්ලන්නේ අධ්‍යාපනඥයන් නෙවෙයි, නිර්මාණශීලීන් නෙවෙයි, කළමනාකරුවන් නෙවෙයි. මේ ආර්ථිකට ඕන වෙලා තියෙන ඩීල් කාර්යය, යටිමගඩිකාරී. මේ ආර්ථිකයට ඕන වෙලා තියෙන සාහිත්‍යදරයන් නෙවෙයි, වන්දිබට්ටයන්. මට කියන්න මේ අවුරුදු 3 ඇතුළත වන්දිබට්ටකම් වලින් තොර චිත්‍රපටය මොකද්ද දිව්වේ? එක චිත්‍රපටයක් දිව්වේ. සමහර අය මා දන්නවා චිත්‍රපට කර්මාන්තෙන් අයින් වෙනවා කියලා කිව්වා අපිත් එක්ක. වැඩක් නැහැ කියලා මේ රටේ චිත්‍රපටයක් හදන්න. එයි මේ රටේ චිත්‍රපටය රැල්ලක් ආවා. ජාතක කතා රැල්ලයි, ඔය රැල්ල ක්‍රමානුකූලවනේ. මම දන්නවා මේ මහින්දාගමන චිත්‍රපටය කරනකොට ගිහිල්ලා මේ හොඳන ජනාධිපතිවරයාට ගිහිල්ලා මේක කතා කරනවා. මේ චිත්‍රපටය කරන්නේ මේක ටික එයාට හැඟෙව්වා මේ මහින්දාගමනය කියන්නේ එයා උඩින් පාස් වෙනා වගේ වැඩක් කියලා. පාස් කරා. ඒක තමයි කරන්නේ. ඉතින් ඒකට පාස් වෙනවාට බැංකු ණය හම්බ වෙනවා. ඉතින් ඒ ඇරුණකොට මොකද්ද? මොන චිත්‍රපටයේද අපේ රටේ දිව්වේ අලුත් සමාජ චින්තනයක් ගොඩනැගීමට ඉවහල් වෙනවා. ඒවා මැස්සෝ ඇහුරුණා. සමාන නිර්මාණශීලීන් අපිට කතා කරලා අපි අහන දේ තමයි චිත්‍රපටයක් හැදුවට පස්සේ කවුරු හරි හම්බුනහම ඔයාගේ චිත්‍රපටය මම බැලුවා කියලා අහන එකලු ලොකුම සතුට. හැබැයි ගොඩක් අය අහනවා කියන්නේ චිත්‍රපටයක් නම් දැම්ම බැලුවේ නෑ කියනවා.
ඒ තරම් කනගාටුදායක දෙයක් නෑ. මොකද වැඩක් නෑ. මොකටද මේ? අර මේ ට්‍රෙන්ඩ් එකට ඒ සාහිත්‍යදරය වැඩක් නෑ. මේ ප්‍රවණතාවයට අර කලාකරුව වැඩක් නෑ. මේ ප්‍රවණතාවයට අර කලමනාකරුව වැඩක් නෑ. මේ ප්‍රවණතාවයට අර නිර්මාණ ශිල්පියා වැඩක් නෑ. ඉතින් SB සානායක කෙනෙකුට අධ්‍යාපන අමාත්‍ය ධූරය දුන්නට කමක් නෑ. මොකද මේ වැඩක් නැති එකට මොකටද බැසිල් ගන්න? මොකටද ගෝඨාභය මෙහෙවන්නේ? මම කියන්නේ ඒගොල්ලෝ දක්ෂයි කියන එක නෙවෙයි මම කියන්නේ. ඒගොල්ලෝ ගන්න ඒවා තමයි ඒගොල්ලන්ගේ වැඩිම කැමැත්ත පෙන්눔 කරන්නේ. ඒගොල්ලෝ ගන්න ඒ වගේම වැඩිම කැමැත්ත පෙන්눔 කරනවා. නිසා මෙතෙන්ටනේ යමින් තිබෙන්නේ. ඒ නිසාද අධ්‍යාපනයේ ඇති වී තිබෙන ඛේදවාචක. මේ රාජපක්ෂ පාලනය විසින් සකස් කර තිබෙන අධ්‍යාපන ආර්ථික සැලැස්මේ ප්‍රතිඵලයෙන් මේ තව කප්පාදු කරනකොට ඉස්සරහට යන්න මතකද බලන්න. තව කප්පාදු කරන්න රාජපක්ෂ මේක. ඒ මුදල් කප්පාදු කරලා තමන් හිතන තලස්පට ගේන්න ඕන. අධ්‍යාපන මුදල් කප්පාදු කරලා හෝටලයට හදින්න ඕන. අධ්‍යාපන මුදල් කප්පාදු කරලා අධිවේගයකට හදින්න ඕන. ඒකට විශ්වවිද්‍යාල හදන්න ඕන. මතක තබා ගන්න. කටුනායක අධිවේගී මාර්ගයට වෙන් කරලා තියෙන කෝටි 5200 බිලියන 52ක් කටුනායක අධිවේගී මාර්ගය. කෝටි 5200 විශ්වවිද්‍යාල 3-4ක් දාන්න පුළුවන් සල්ලි. මතක තබා. හැබැයි ඒගොල්ලන්ට ඒක වැඩක් නෑ. ගාලදක් අධිවේගී මාර්ගයට වෙන් කරා වියදම් කරා කෝටි 7500ක්. ඒගොල්ලන්ට ඒක ඕන. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මේ 2014 අවුරුද්ද 2014 අවුරුද්දේ එයාලංකයකට වෙන් කරා. එයාලංකයකට කෝටි 2600ක් වෙන් කරා. එයාලංකයකට වෙන් කරා කෝටි 2600. CTB එකට වෙන් කරේ කෝටි 500යි. කෝටි 50යි සමාවෙන්නේ මිලියන 500යි. CTB එකට කෝටි 50යි. එයාලංකයකට කෝටි 2600යි. ඒ සුද්දා ඉන්නේ ඒකනේ. ඒකට තමයි එයාගේ ඉලක්කය ඒක. පහුගිය අවුරුදු 3 ඒ කියන්නේ පහුගිය 2011 2012 2013 කියන අවුරුදු 3 එයාලංකයේ පාඩුව රුපියල් කෝටි 7000යි. විශ්වවිද්‍යාල දෙකක් හදන සල්ලි එයාලංකයේ ගිලලා තියෙන පහුගිය අවුරුදු 3. ඇයි? ඒගොල්ලන්ට ඕන සංචාරක ව්‍යාපාරේ ප්‍රවර්ධනය සඳහා හොඳ ගුවන් සේවයක් ඒගොල්ලෝ පවත්වාගෙන යන්න ඕනේ. ඒ වෙනුවෙන් හොරකම් කරත් නාස්ති කරත් පාඩු උනත් අතිශය මුදල් කන්දරාවක් යොදවනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික උවමනාව. හැබැයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට එම සල්ලි කප්පාදු කරනවා. දැන් අයවැලියකට ඔය ස්පීඩිසම් තර්ක කරලා කියනවා අපි මෙච්චර වෙන් කරනවා කියලා. හැබැයි අහලා බලන්න අන්තිමේට ඔය වෙන් කරපු ප්‍රාග්ධන වියදම් වලින් 50ක් විශ්වවිද්‍යාලය ඇතුළට ඉන්නේ නැහැ. පස්සේ බයින කුලපතිවරුන්ටයි ලේකාධිකාරීටයි ඇවිල්ලා බයිනවා මේ සල්ලි දුන්නා වියදම් කරේ නැහැ කියලා. සල්ලි දෙන්නේ කවද්ද? සැප්තැම්බර් මාසේ. නැත්නම් ඔක්තෝබර් මාසේ. සල්ලි දෙන්නේ අන්තිමේට. ජනවාරි මාසේ නොවැම්බර් මාසේ බජට් එක ඉදිරිපත් කරා. අයවැයලින් ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල වලින් ඉදිරිපත් කරන අපේ සංවර්ධන සැලසුම් මේවා කියලා. ජනවාරි මාසේ සල්ලි ටික මුදා හැරෙනවා. පෙබරවාරි මාසේ වැඩ පටන් ගන්න පුළුවන්. දෙසැම්බර් වෙනකොට සල්ලි ප්‍රාග්ධන වියදම් ටික අවසන් කර ගන්න පුළුවන්. හැබැයි සල්ලි වන්නේ සැප්තැම්බර් මාසේ. එනිසා ඔය වෙන් කරනවා කියන සල්ලි වලින් 3න් පංගුවක්වත් වියදම් වෙන්නේ නැහැ. අපිට ඉලක්කම විතරයි තියෙන්නේ අධ්‍යාපනය සඳහා අපි 3.2ක් 1.6ක් වෙන් කරා කියලා. ඒ ඉලක්කමක් විතරයි. ඇත්ත ගත්තොත් වෙන් කරන මුදල් වියදම් වෙන්නේත් නැහැ. වියදම් කරන්න තරම් කාර්යක්ෂම පරිපාලනයක් හදන්නෙත් නැහැ. මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තව එක පැත්තකින් කපලා හරි වෙන් කරන එක ඒකත් කපනවා. ඒ නිසා තවත් අධ්‍යාපන විශාල අර්බුද කප්පාදු හැරෙනකොට යමක් රාජපක්ෂ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක මිත්‍යාවක්. පාසල් වල දැන් එන්න බරපතල වුණා. ඒ පාසලේම දරුවා ඒ පාසලෙම උසස් පෙළ කරන්න. සල්ලි ගෙවන්න. ඒ දරුවා ඇතුල් වෙනකොට සල්ලි ගෙව්වා. අවුරුදු 7ක් සල්ලි ගෙව්වා. ඒ පාසලෙම උසස් පෙළ පන්තියට සමත් වුණා. ඒ පාසලේ උසස් පෙළ පන්තියට යනකොට සල්ලි දෙන්න. මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ශාලාවේ පුටුවෙන් එහ ශාලාවේ පුටුවේ අවාඩි වෙන්නේ. පන්ති කාමර දෙක මාරු වෙනකොට සල්ලි ගෙවන්න. මේක කරලා තියෙනවා. සමහර තැන් වල 10000යි, සමහර තැන් වල 7000යි. ඒ පන්තියම දරුවා ඒ ඉස්කෝලේ උසස් පෙළ කරන්න සල්ලි ගෙවන්න. වෙන පාසලෙන් තව දරුවෙක් නෝට තව සල්ලි ගෙවන්න. අද පාසලේ ගුරුවරුන්ගේ පඩි ගෙවන එක හැරෙනකොට ඉතුරු ඔක්කොම කරන්න වෙලා තියෙන දෙමව්පියන්. දැන් සමහර පළාත්වල ගුරුවරුන්ට පඩි ගෙවන තත්ත්වයකට අවිලා තියෙන දෙමව්පියන්. ඈත ගම්මනවල මොකද දැකලා තියෙන්නේ? එළියෙන් ගන්නවා ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ. එළියෙන් ඉංග්‍රීසි ගුරුවරයා අරගෙන දෙමව්පිය සල්ලි එකතු කරලා ඉංග්‍රීසි ගුරුවරයාට පඩි ගෙවනවා. එළියෙන් ගන්නවා ගණිත ගුරුවරයෙක්. එයා අරගෙන ඉස්කෝලේට දානවා. දෙමව්පිය සල්ලි එකතු කරලා මාසෙට පඩිය ගෙවනවා ගණිත ගුරුවරයාට. සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? තව තවත් රාජපක්ෂ පාලනයේ කප්පාදුව ඉස්සරහට ගෙනියන වැරෙනකොට කප්පාදුව නතර කරන්නේ නැහැ. ඒ නිසා අද ලාංකික ශිෂ්‍යයට
විශාල කාර්යභාරයක් තිබෙනවා මේ අධ්‍යාපනයේ ඇති කරමින් තිබෙන කප්පාදු. අද පහළ පන්තියේ මිනිසුන්ට ඉතිරි වී තිබෙන එකම අයිතිය ඉහළට යාම සඳහා ඉහළ කියලා කියන සමාජ අපේක්ෂාව මා පිළිගන්න අපේක්ෂා එකක් නෙවෙයි ඒක. නමුත් ඒ තියෙන දොරටුව මුළුමනින්ම වසා දමන තමයි රාජපක්ෂ මාතා සැලසුම් කරමින් තිබෙන්නේ. ඒකට එරෙහිව සටනක් දියත් කළ යුතුව තිබෙනවා මේ රටේ ලාංකේය ශිෂ්‍ය වගේම ඒ හා බැඳුණු සියලු ප්‍රජාවන්. අපි විශේෂම ස්තුතිවන්ත මේ රටේ විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය ව්‍යාපාර. අපේ රටේ දෙමව්පිය අවදි වෙලා කරන්න ඕන වැඩේ ඔබ කරනවා. එදා 80 දශකයේ දෙමව්පිය අවදි වෙලා කරන්න ඕන වැඩේ තමයි ශිෂ්‍ය ව්‍යාපාරය එදා තමන්ගේ කර පිටට ගත්තා. අපි කියනවා ශිෂ්‍යෝ වගේම මේ රටේ ඒ හා බැඳුණු ගුරු ආචාර්යවරුන් ඒ වගේම දෙමව්පියෝ මේ කාර්යභාරයට උර දෙන්න ඕන. මේ අධ්‍යාපනයට ඇති කර තිබෙන මහා ව්‍යසනේ කප්පාදු අද ගෙදරක මම දැක්ක වාර්තාවක් ආවා. අද මේ 2012 2013 සංකලන දෙපාර්තමේන්තු වාර්තාවක් දාලා තිබුණේ. ඒ වාර්තාව අනුව කියනවා මේ තිබුණට වඩා පාසල් යන දරුවෙක් ගෙදර පාසල් යන දරුවෙක් ඉන්නවා නම් ගෙදර එයාගේ වියදම පවුලේ වියදමෙන් 8% බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා රුපියල් 1000ක් පඩි ගන්න ඕන රුපියල් 80ක් වෙන් කරන්න වෙනවා තමන්ගේ දරුවගේ අධ්‍යාපනයට. එයා රුපියල් 10000ක් පඩි ගන්න ඕන රුපියල් 800ක් වෙන් කරන්න වෙනවා දරුවගේ අධ්‍යාපනයට. බැලුමට ඇත්තට සමහර වෙලාවට අපිට ඊට වඩා වැඩි කියලා දැනෙනවා. නමුත් මේ පොදු එකනේ ගන්නෙ. පොදු එක ඇතුලේ එහෙම සංඛ්‍යා දෙත්තක් පෙන්වන්න කරන්නේ. ඒ නිසා එන්න දෙමව්පියන්ගේ පංගුව වැඩි කරන එක තමයි මේක එක. ඒ නිසා අධ්‍යාපනයේ සටනක් අපිට තිබෙනවා. ඊළඟ මේ සමාජයේ මොන සමාජයක්ද මේ? ඊටමත් සාතිසේ කුඩා කණ්ඩායමකට පමණ සමාජයේ විශාල අයිතීන් සහ වරප්‍රසාදයන් උරුම කර තිබෙන සමාජයක් තිබෙනවා. මේ සමාජයේ වෙනසකුත් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. අනේකා ගැන හිතන මතක තබන්න. දැන් ඇවිලි මියන රැල්ලක් තිබෙනවා. මේ රාජපක්ෂ තමයි මේ රැල්ල ගිනි තියන රාජපක්ෂ. රාජපක්ෂ ජනාධිපතිවරු ඇතුළු මේ පාලකයන්ට ඕන ඇත්ත ප්‍රශ්න යට ගන්න. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නේ, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ, ආචාර්යවරුන්ගේ අරගලය මේ ඔක්කොම යට ගහලා ඒගොල්ලන්ට ගේන්න ඕනකම තිබෙනවා. සිංහලයට එරෙහිව මුස්ලිම් මිනිහා උසි ගන්නවා. මුස්ලිම් කෙනාට එරෙහිව සිංහල කෙනා උසි ගන්නවා. සිංහලට එරෙහිව දෙමළ උසි ගන්නවා. රාජපක්ෂ පාලනය අද පවතින එකිනෙකා අතර සතුරුභාවය ඇති කර ගැනීම සඳහා ගොඩනැගීම පමණයි. අද ඒකට රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කරලා කියනවා. එකම උදාහරණ. යම් පුද්ගලයෙක් රට නොදන්න නම නොදන්න මම දන්නේ රටේ 10%ක්වත් දන්නේ නැහැ පුද්ගලයාගේ නම. එයා කරන ප්‍රකාශය ඉරිදා සිළුමිණ පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වෙනවා. සාමාන්‍ය රටේ ජනාධිපති කරන ප්‍රකාශය තමයි සිළුමිණේ ප්‍රධාන ප්‍රවෘත්තිය. දැන් මේ කොහෙද යන ඩිලන්ත විතානගේ කියලා කියන හාදී කරන ප්‍රකාශය සිළුමිණේ ප්‍රධාන ප්‍රවෘත්තිය වෙනවා. අන්තර් සම්බන්ධ. එනිසා මේ ලේකවුස් ආයතනයේ මේ අන්තවාදී සංවිධාන රජය ඉතා හොඳින් සම්බන්ධව තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය අරමුණ තියෙනන් කවරක්වත් නෙවෙයි. අපි අතර ගැටුම් නිර්මාණය කරන්න ඕනේ. අපි අතර ඇති වෙන ගැටුමෙන් විතර රාජපක්ෂ පාලනයට මේ සියල්ල යටපත් කරලා උඩින් ඉන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවෙන් ඉල්ලා හිටින්නේ. අපිට ඕන බෙදුණු රටක් නෙවෙයි. අපිට ඕන එකිනෙකා අතර කුලල් කා ගන්න කඩා, එකිනෙකා අතර කුලල් කා ගන්න, එකිනෙකා අතර එන කොටා ගන්න රටක් නෙවෙයි. මතක තබා ගන්න. මේ විදිහට ගියොත් අපි සිංහල ජනතාව මුස්ලිම් ජනතාව යුද්ධ කරගන්නේ නේ. තාම අන්තවාදී කණ්ඩායම් තමයි යුද්ධ කරගන්නේ. හැබැයි මේ විදිහට ගියොත් අපි යුද්ධ කරගත්තේ නැතුවට අපේ දරුවෝ යුද්ධ කරගන්නවා මතක තබා ගන්න. මේ විදිහට ගියොත්. එනිසා අපිට වගකීමක් තිබෙනවා. අපිට ඕන එකිනෙකා එන කොටා ගන්න සමාජයක් නෙවෙයි. එකිනෙකා විරසක භාවයට සතුරු භාවයට සැකයට පත්වෙච්ච සමාජයක් නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු සමගියෙන් ඉන්න රටක් අපිට ඕන. එක පාසලයකට ඉගෙන ගන්න. එක පාසලේ සියලු ආගම් උගන්වන. ඒ සියලු භාෂාවන්ගෙන් අධ්‍යාපනය තියෙන. එක ක්‍රිකට් ටීම් එකේ සිංහල තරුණ මුස්ලිම් තරුණ දෙමළ තරුණයා ක්‍රිකට් ගහන. එක පැවිලින් එකේ ඉඳගෙන ඒ දරුවන්ට අප්පුඩි ගන්න සමාජයක් අපිට ඕනේ නැද්ද? කරන්න හදන්න. බෙදන්න, ඈත් කරන්න, සුණු විසුණු කරන්න සලස්මක් තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ ඒ උගුලේ අහු වෙන්න එපා. එය මේ රටට අනවරත යුද්ධයක් ඔය උගුල අපිට මීට කලින් කැඳවලා දීලා තිබෙනවා. ඒ තමයි නැවත වටක් මේ කරකැන්න පටන් අරගෙන තිබෙන්නේ. රාජපක්ෂ පාලනයට යුද්ධයක් නැතුව පවතින්න බෑ. මේගොල්ලන්ට යුද්ධයක් නැතුව තව අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න බෑ.
ගැටුමක් නැතුව තව ඉස්සරහට යන්න බෑ. ගැටුමක් නැතුව රාජපක්ෂට රජ වෙන්න බෑ. රාජපක්ෂ රාජත්වයට ලැබෙන්න පුළුවන්නේ ගැටුමක් තිබුණොත් විතරයි. නිසා රාජපක්ෂට ගැටුමක් ඕන වෙලා තිබෙනවා. නිසා රාජපක්ෂ සැලසුම් සහගතව මේවා පිටපස්ස හටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා තමයි පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. ඒ නිසා තමයි STF එක නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේට හේව විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ඇතුලේ කිසිසේත්ම අඩුම තරමින් අවම මත භේදයක්වත් ඇති කරගන්න බෑ වෙනදාටත් වැඩියෙන්. විශ්වවිද්‍යාල ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ පරාව එකට ඉන්නේ. එකට ජීවත් වෙන්න ගමෙත් එහෙම. ඒක අපේ අභියෝගය. ඒගොල්ලෝ අපිට දෙන්නේ එකිනෙකා බෙදෙන්න. ඒගොල්ලෝ අපිට දෙන්නේ එකිනෙකා ගහ ගන්න. අපේ එකට එරෙහිව ප්‍රතිචාරය බවට පත් වෙන්න උනා එකතු වීම සමගිව උන්ට එරෙහිව සටන් කිරීම. ඒකත් අපිට වගකීමක් හිතෙන ප්‍රතිස්ථාපනය. අපි කල යුතුයි. ඊළඟ ප්‍රධාන අභියෝගයක් හැටියට තිබුණා අපි මෙතනින් එහා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් අපි සමාජය පෙළගස්සන්න ඕන. හුදු සටන් නෙවෙයි. එතනින් එහා යන අලුත් සමාජ පරිවර්තනයකට අවශ්‍යකම තිබෙනවා. ඒ ඉටු කරන ශිෂ්‍ය ව්‍යාපාරයක් තමයි අපිට ඕන. දැන් පොදු සමාජය අවංකකේ. පොදු සමාජයේ ශිෂ්‍ය ව්‍යාපාර දෙසත් වපර ඇහිම් බලන ප්‍රවණතාවයක් ගොඩනැගිලා තිබෙනවා. අපිට බොහෝ අය හම්බුනාම කියනවා ඕගොල්ලන්ගේ ශිෂ්‍යෝ තමයි ටිකක් නරක කියලා කියනවා. අපි අවංකව කියන්නේ. එකක් එහෙම මතයක් ඒගොල්ලෝ ගොඩනගලා තිබෙනවා. ඒගොල්ලන්ගේ මාධ්‍ය ආයතන උපයෝගී කොටගෙන ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි වෙන්න සතුරන් උපයෝගී කොටගෙන ශිෂ්‍යයා කෙරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙහි වැරදි චිත්‍රයක් අද සමාජය තුළ ගොඩනගලා තිබෙනවා. ඒ වගේම ඒ ගොඩනැගීම සඳහා යම් හිතකර නොවන තත්ත්වයන් සිදු වෙලා තිබෙනවා. ඒවත් අපි පිළිගන්නවා. ඒ නිසා අද ශිෂ්‍යයන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. වෙනදට වඩා වැඩි සතුරා වෙනදට වඩා වැඩියෙන් සතුරා ඇවිස්සීලා ඉන්නේ. ඒ නිසා වෙනදට වඩා හික්මීමක් සහිත වෙනදටත් වඩා සංවිධානාත්මක වෙනදටත් වඩා සමාජයේ අනේකාගේ හැඟීම් සැලකිල්ල ගත්තු ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ වගේම නිරන්තරයෙන් එන මේ සටන් කියන සටන් කියන්නේ. දැන් ශිෂ්‍ය ව්‍යාපාරිකයෝ සටන් නෑ එහෙම නෙවෙයි අපි කියන්නේ. අපිට ඕන හොඳ ශිෂ්‍යෙක් ඕන. ඔබ තමයි අපේ රටේ අනාගතේ බාර ගන්න. අනාගතය කියන්නේ මොකක්ද? ඕක රාජපක්ෂත් කියන. ඒකයි වැඩේ තියෙන්නේ. රාජපක්ෂත් කියනෝනේ ඕගොල්ලෝ තමයි හෙට අනාගතේ බාර ගන්න ඉන්නේ කියලා. අපි කියන්නේ ඕගොල්ලෝ අපිත් කියන්නේ ඕගොල්ලෝ තමයි අනාගතේ බාර ගන්න. හැබැයි අනාගතේ බාර ගන්න ඕගොල්ලෝ කවර වර්ගයේ පිරිසක් වෙන්න ඕන. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. එක පැත්තකින් මේ අපිට පාසල හරහා විශ්වවිද්‍යාල හරහා ලැබෙන ගතානුගතික අධ්‍යාපනය ඒකත් ලබා ගන්න. අත්තරින්න එපා. ඒකත් ලබා ගන්න. හැබැයි එතනින් ආයන පරිබාහිර අධ්‍යාපන විශාල ශේත්‍රයක් තිබෙනවා. ඒකට අපිට අපේ මේ තියෙන අධ්‍යාපනයේ ඒකට සියල්ල ලැබෙන්නේ නැහැ. අපි මේ තියෙන නේ පාසලට ඇතුළු වුණා සාමාන්‍ය පෙළ ලිව්වා උසස් පෙළ ලිව්වා විශ්වවිද්‍යාලයට ගියා අවුරුදු 3ක් හිටියා සාමාන්‍ය උපාධිය ගත්තා 4ක් හිටියා විශේෂ උපාධිය ගත්තා කියලා ඔය තියෙනවනේ පාර. ඒ පාරෙන් අපිට ලැබෙන යමක් තියෙනවා. එයත් අපි හොඳින් උකහා ගන්න. ඒ වගේම ඒ පාරෙන් අපිට නොලැබෙන 90කට වැඩි අධ්‍යාපනයක් එළිය තිබෙනවා. කොහොමද අපි හොඳ සාහිත්‍ය කෘතියක් විචාරයට ලක් කරගන්නේ? කොහොමද අපි හොඳ චිත්‍රපටයක් රසවින්දනය කරන්නේ? කොහොමද අපි එකිනෙකාගේ හැඟීම් තේරුම් ගන්න? කොහොමද අපි සමාජයේ පොදු සත්‍යයක් බවට පත් වෙන්නේ? තමන්ගේ පටු වමනාවන් වෙනුවට පොදු වමනාවන් වෙනුවට සත්‍ය ගොඩනගන්නේ කොහොමද? මෙවැනි ශිෂ්‍යෙක් අපිට අවශ්‍යයි. විශාල සමාජය පිළිබඳ වගකීමක් දැනෙන සමාජය පිළිබඳ හැඟීමක් තිබෙන ඒ පිළිබඳ මහා පරිච්ඡයක් තියෙන දැනුමක් තියෙන මිනිස්සු. ඒ දැනුමක් තියෙන මිනිස්සුන්ට විතරයි මේ සමාජය ඉස්සරහට ගෙන යන්න පුළුවන්කම තිබෙන්නේ. රාජපක්ෂ හදන රොබෝවරුන්ට මේ රට ඉස්සරහට ගෙන යන්න බෑ. රාජපක්ෂලාට උනේ ඒ වගේ අය. මොකද රට ඉස්සරහට ගෙන තමුන්වන්සලා දායක වෙන්නේ නැහැ. අපි දරුවෝ දායක වෙන්නේ. ඒගොල්ලගේ දරුවෝ තමයි රට ඉස්සරහට ගෙනියන්නේ. නාමල්, යෝසිත නේද? මවිසිල්ලගේ පුතා, ජනක බණ්ඩාරගේ පුතා, රත්වත්ගේ පුතා, වෙල්ගමගේ පුතා, ලක්ෂ්මන් යාපගේ පුතා, ජයරත්න හේරත්ගේ පුතා නේද? දැන් විජිත් මුනිසොයිසගේ පුතා. මේ පුතාලා තමයි රට ඉස්සරහට ගෙනියන්නේ. ඕගොල්ලන්ට තියෙන ඒවට අත්කල් අල්ලන්න විතරයි. අපි කියන්නේ එහෙම නෙවෙයි. රට ඉස්සරහට ගෙන යන කාර්යභාරයක් පැවරෙන්න ඕන මෙතන ඉන්න සහෝදරවරු සහෝදරියන් දුවදරුවන්ට කියලා අපි විශ්වාස කරනවා. ඔබට තමයි පැවරෙන්නේ. ඒ සඳහා ඔබ මොකද වෙන්නේ? ඒ සඳහා ඔබ මහා පරිච්ඡයක් තියෙන මිනිසුන් බවට පත් වෙන්න. දැන් අර
සාමාන්‍ය ශිෂ්‍ය කරේ හැදලා මේ සටන් කෑ ගහන පාරට බහින කෙනෙක් නෙවෙයි. ඊට වඩා මා ඒ සටරුත් උණු අරගලත් උණු ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඒවත් අවශ්‍යයි. හැබැයි ඒ වගේම එහෙනම් තමන්ගේ අධ්‍යාපනය කප්පාදු කරනකොට මම දැන් විශ්වවිද්‍යාලයට ආවා මගේ එන මල්ලිලාට නෝක වෙන්නේ මල්ලිලා ඒක බලාගනී කියන එක නෙවෙයි. ඒ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යාපාරයක් අපිට ඕන. හැබැයි ඒ වගේම එතනින් එහා යන මහා සමාජ පරිත්‍යාග සහිත සහෝදරයෙක් අපිට ඕන. එහෙම පුද්ගලයෙක් අපිට ඕන. අපිට වඩාත් හොඳ කවර විශ්වවිද්‍යාලය? අපිට වඩාත් හොඳ සාමකාමී විශ්වවිද්‍යාලය. සාමකාමී විශ්වවිද්‍යාලය ඇතුලේ තමයි සාහිත්‍යයට ඉඩ කඩ තිබෙන්නේ. සාමකාමී විශ්වවිද්‍යාලය ඇතුලේ තමයි එකිනෙකා අතර සංවාදයට ඉඩ තියෙන්නේ. සාමකාමී විශ්වවිද්‍යාලය ඇතුලේ තමයි දැනුම ඉතා හොඳින් එකිනෙකා අතර බෙදා හැරෙන්නේ. එකිනෙකා උරා ගන්න. එහෙනම් අපිට ඕන ඉතාමත් හොඳ සාමකාමී විශ්වවිද්‍යාල පද්ධතිය. සාමකාමී විශ්වවිද්‍යාල පද්ධතියක් ඕන අපිට. හැබැයි ඒගොල්ලන්ට ඒක ඕනේ නැහැ. ඒගොල්ලෝ විතරද හොඳ සාමකාමී විශ්වවිද්‍යාල පද්ධතියක් ඕනේ කියලා. ඕගොල්ලෝ විතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපකුලපතිවරු හිතයි කියලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සාමකාමී වෙලා තියෙනවා. නෑ හිතන්නේ නෑ යා. මොකද SB එහෙම හිතන්නෙත් නෑ. SB එහෙම ජනාධිපතිවරයා සාමකාමී විශ්වවිද්‍යාල බලාපොරොත්තු වෙන්නෙත් නෑ. SB බලාපොරොත්තු වෙන්නෙත් නෑ. SB බලාපොරොත්තු වෙන්න නිසා නැති නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපකුලපතිවරයා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? SB හිතන එක තමයි යත් හිතන්නේ. නැත්ති. ඉතින් මොකද්ද කරන්නේ? මොන වර්ගයේ හරි ගැටුමක් හදන්න ඕනේ ඒගොල්ලෝ. එක්ක දරුවෙක් පමා වෙලා කියලා ගැටුමක් ලවන්න ඕනේ. එක්ක දරුවෙක් hina වුණේ නැහැ කියලා ගැටුමක් හදන්න ඕනේ. එක්ක හොස්ටල් එකකට පැනලා මේ දරුවෝ ඉන්න හොස්ටල් එකකට. අපි දන්නවා සාමාන්‍ය විශ්වවිද්‍යාලයක දරුවෝ හොස්ටල් එකක ඉන්නේ කොහොමද කියලාත් අපි දන්නවා. ඒකට මේ අවුරුදු 60කට කිට්ටු වෙච්ච උපකුලපතිවරයා යනකොට ඒ දරුවෝ මොකද්ද කරන්නේ? අපි දන්නවා ඉස්සර හොස්ටල් එකට එනකොට නේද? අපේ දෙමව්පියෝ හොස්ටල් එකට එනවා අපි කියන දෙමව්පිය පොඩ්ඩක් ඉන්න කියලා. අර වාඩි වෙන තැන. මොකද දරුවෝ එහෙම තමයි ඇතුලේ ඉන්නේ. ඒක ඔතෙන්ට උපකුලපති යන හොරේ. බලන්නකෝ. හරිද? මොනවා බලන්නද මන්ද? ඇත්තටම ලෙඩක්. හොඳයි. ඉතින් ගිහිල්ලා මොකක් හරි ගැටුමක් හදාගෙන මොකද්ද කරන්නේ? හදාගෙන ඔන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වහනවා, සතියක් වහනවා, දෙකක් වහනවා, පන්ති තහනම් කරනවා. ඊට පස්සේ පන්ති තහනම ඉවත් කරගෙන සටනක් කරනවා. ආයේ සටන නිසා ආයෙ තහනම් කරනවා. ආයෙ පොලිසිය ගෙනවා, ආයෙ කඳුළු ගෑස් ගෙනවා. ආයෙ වහනවා. දැන් මේ හොඳට තිබුණ විශ්වවිද්‍යාල. ඒගොල්ලන්ට ඕන මේක කලබල ඇති කරන්න. ඒගොල්ලන්ට හැමදාම සාමකාමී විශ්වවිද්‍යාල කහිත කරයි. අපේ තේනුවර මහත්තයලත් එක්ක එකට සංවාදයේ දරුවෝ ඉන්න විශ්වවිද්‍යාලයක් හොඳ හිත කරවේදී ඒගොල්ලන්. ඒ නිසා මම දැක්කා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයෙක් කියලා තුන මේ ළමයි සහ ශිෂ්‍යයන් අතර බැඳීම හොඳ නෑ. අද තිබුණේ ආචාර්යවරු ළමයි සහ ආචාර්යවරුන්ට බැඳීම හොඳ නෑ. ඒ මොකද්ද මන් දන්නේ ඒ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරු එහෙම කියන්නේ කොහොමද කියන්නේ? ඔව් ඒගොල්ලන්ට ඕනෑම තමයි. ඒ ආචාර්යවරුත් එක්ක හොඳට හැසිරෙමි. ඒගොල්ලන්ගේ අදහස් උදහස් සමන් දෙමි. අලුත් දේ එකතු කරගන්නි. ලෝකයේ දෙස අලුත් හැකින් බලමි. අලුත් සංවාදයකට යෙදෙමි. අලුත් දැනුම එකතු කරගනිමි. හොඳ සංවාදශීලී, සක්‍රීය, රට ගැන පොදු ජනය ගැන මා හැඟීමකින් යුතුව මහා පුරුෂයෙක් විශ්වවිද්‍යාල හදනකොට ඒගොල්ලෝ විරුද්ධයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ කලාඋල්ලත් නතර කරන්නේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කලාඋල්ල මම හිතන්නේ සෑහෙන කාලෙකින් පවත්වලා නැහැ. තියන්න දෙන්නේ නැහැ. මතකද බලන්න. මොකද්ද මහා වේදිකාවෙන් මහා පොළොවට කවද්ද තියන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ විවිධ හැකියාවන් සහිත පුද්ගලයන් උඩට එනවා. ශිෂ්‍යයන් අතර පොදුභාවයක් හැදෙනවා. ශිෂ්‍යයෝ එකිනෙකා අතර අදහස් සෝමාරු වෙනවා. දේශපාලන ඇතුළු අනිත් දේවල් සංවාදයේ යෙදෙනවා. මහා පරිත්‍යාග සහිත දරුවෙක් විශ්වවිද්‍යාලයට ගොඩ නැගෙනවා. SBට ඕනේ එහෙම දරුවෝ. මහින්දටත් ඕනේ එහෙම දරුවෝ. මතකද බලන්න. ඒගොල්ලන්ට ඕනේ නැහැ මහා පරිත්‍යාග සහිත දරුවෝ ඕනේ. ඒගොල්ලන්ට ඕන යන්ත්‍රවල නට් එකක් බවට පත් කරපු කෙනෙක් ඕන. එයාට ඕන හෝටලෙට ගිහලා කළමනාකරන වැඩේ කරන කෙනෙක්. එච්චර එයාට ඕන. එහෙම නැත්නම් සුද්ධියකට ගයිඩ් වැඩේ කරන කෙනෙක් ඕන. ඔච්චර එයාට ඕන. එයාට ඕනේ මහා නිර්මාණශීලී පරිත්‍යාග සහිත මිනිසෙක් ඕන. අපිට ඕනේ මේ මිනිස්සු. අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා කරන අරගලයක් වගේ. ජනතාවගේ පොදු වමනාවන් වෙන කටයුතු කරන ව්‍යාපාරයක් වගේ. මේ රට දෙස මේට වඩා පුළුල්ව දැක හැකි පරිච්ඡේ සහිත මිනිසෙක් ගොඩනගන කාර්යභාරයක් ශිෂ්‍ය ව්‍යාපාරයේ පවරගත යුතු කියලා අපි කියන ඒ කාර්යභාරය අපිට එහෙම ශික්ෂකයෙක් ඕන. ඒගොල්ලන්ට ඕන නාමල්ලට සර් කියන නාමල් වටේ නේද? නාමල් ගැන සින්දු ලියන මා දැක්ක අපි රටේ විශාල මේ
කවියෙක්. අපි දැකලා තියෙන සාහිත්‍ය කවි පොත් ලිව්වා ගාමිණී සුමනගේද මාත්‍ය මේ දිවිනේ ප්‍රධාන කතුරුතුමා. එතුමා එක සැරයක් දිවයින පත්‍රයේ මුල් පිටිය අර ඉරිදා දිවිනේ මුල් පිටිය කවියක් ලිව්වා නාමල් ගැන. ලැජ්ජ හිතෙනවා. අර මොකද්ද මේ උනේ කියලා. මම එතුමාට කිව්වා ඔබතුමාගේ කවිය මම දැක්කා කියලා. මම දවසක් හම්බෙච්ච වෙලාව. හරි මම කියන්නේ. ඉතින් අන්න එවැනි වර්ගයේ සාහිත්‍යකරයන් ඒගොල්ලන්ට ඕන වෙලා තිබෙනවා. එවැනි වර්ගයේ චිත්‍රපට නිෂ්පාදකයන් ඒගොල්ලන්ට ඕන වෙලා තිබෙනවා. එවැනි වර්ගයේ කවි නිර්මාණය කරන ඒගොල්ලන්ට ඕන වෙලා තිබෙනවා. අපි කියන්නේ එහෙම නෙවෙයි. මේට වඩා ලෝකයේ දේශ පුළුල් ලෙස බලන, ලෝකයේ දේශ මහා ඉහළින් බලන ශිෂ්‍ය පරම්පරාවක් අපිට ඕන. ඒගොල්ලෝ තමයි මේ රටේ අනාගතේ බාරගන්නේ. එහෙම නැත්නම් මේ රාජපක්ෂලා හදන දරුවෝ අනාගතේ බාර ගන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුවන්ට අනාගතේ බාර ගන්න. අපේ දරුවෝ ඒගොල්ලන්ගේ අනාගත දරුවන්ට සපෝට් දෙන්නේ. අර නිකන් සයිට් එකක් දෙන්නේ. බර ගහන, කර ගහන. ඔච්චර වුණා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයට වගකීමක් තිබෙනවා. අපි හැම දෙනාගේම ඉල්ලා සිටින්නේ. විශ්වවිද්‍යාලයක් ඇතුලේ කිසිදු වර්ගයේ ගැටුමකට ආණ්ඩුවට ඕනෑම තැන ගැටුම් නිර්මාණය කරගන්න. එක කාලයක් අපි දන්නවා විශ්වවිද්‍යාල බෙදලා දුන්නා. රුණු විශ්වවිද්‍යාල බාර දුන්න මහින්ද විජේසේකර. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බාර දුන්න චන්නකත්තිආරච්චි. පෙරදින විශ්වවිද්‍යාල බාර දුන්න මහින්දානන්ද. මේ අමුතු ප්‍රාඩයක් උන්ට විශ්වවිද්‍යාල බාර දුන්නා. ඒ කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාර පාලනය කරන්න. මහින්ද විජේසේකර, චන්ද්‍රකත්තිආර, මහින්දානන්ද අලුත්කම කියලා විශ්වවිද්‍යාල බාර දුන්නා. ඇයි? ඒගොල්ලන්ට ඕන හොඳ සාමකාමී පරිසරයක් සහිත විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒනට ගැටුම් ඇති කරන විශ්වවිද්‍යාලය. අපට ඕන සාමකාමී විශ්වවිද්‍යාලය. දරුවෝ අර අධ්‍යාපනයත් හදාරන, ඒ අධ්‍යාපනයෙන් ලැබෙන 110ට වඩා අලුත්, ඒ අධ්‍යාපනයෙන් නොලැබෙන අධ්‍යාපනයක් එකතු කරගන්න සමාජ පරිත්‍යාග සහිත මිනිසුන් අපි ගොඩනගන්න ඕන මේ විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ වෙනුවෙන් මම හිතනවා සමාජවාදී සංගමයටත් සමාජවාදී සංගමේ නායකත්වයේ දරන සමාජ සංගමේ නායකත්වයෙන් මෙහෙවෙන සහෝදරවරුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔයගොල්ලෝ හුදු මිනිහෙක් විතරක් වෙන්න එපා. හුදු නිකන් ඔහි පාවෙන මිනිහෙක් වෙන්න එපා. මේට වඩා පරිත්‍යාග සහිත මිනිහෙක් වුණාද? ආ සමාජ ඉල්ලා හිටින මේට වඩා පුළුල් ලෙස සමාජයේ දිස බලන, මේට වඩා මහා පපුව තුල ඇති කර ගන්නට මහා ලෙන්ගතුකමකින් සමාජයේ දිස බලන්න පුරුදු වෙච්ච, තනි හිතුවක්, තනි පුද්ගලික අභිපතාර්ථයන් වෙනුවට පොදු සමාජයක් ලෙස විසල් හැසකින් බලන්න පුළුවන් මිනිසෙක් අපි නිර්මාණය කරන්න. ඒ මිනිසා නිර්මාණය කිරීමේදී වඩාත් තෝතන තමයි අපිට තියෙන ශිෂ්‍ය ව්‍යාපාර. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ වගකීම් පැවරී තිබෙනවා. අපිට සාමකාමී විශ්වවිද්‍යාලය ඉතා හොඳ පරිච්ඡේද සහිත දරුවෙක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ ජීවිත පරිත්‍යාග කරපු සහෝදර අපි ළඟින් ඇසුරු කරලා තිබෙනවා. ඔවුන්ට විශාල පරිච්ඡේදයක් තිබුණා. ඔවුන්ට සෝවියට් සාහිත්‍ය පොතක් ගැන කිව්වොත් ඔහුට ඒ පොත ගැන ඔහුගේ මූ දැක්මක්, ඔහුගේ මූ අදහසක් තිබුණා. ඔහුට සරත්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ගැන කිව්වොත් ඒ නාට්‍ය එක් චරිත ඒ වගේම අපේක්ෂා කරන සමාජ කාර්යභාරය උන්ට විවරණය කරන්න පුළුවන්කම ලැබුණා. ඔවුන්ට තිබුණොත් ලෝකයේ ශිෂ්‍ය සටන් ඉතිහාසය පිළිබඳව යමක් කියන තිබුණොත් ඒකත් ඔවුන්ට අපිට කියලා දෙන්න පුළුවන්. අපිව දැනුවත් කරන හැකියාවක් ඔවුන්ට තිබුණා. ඔවුන්ට නිර්භීතභාවය තිබුණොත් ඒ නිර්භීතභාවයත් උන්ක අවංකභාවය නම් අවංකභාවයත් පොදු මිනිසුන්ගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්න පොදු උවමනාවක් තිබුණා නම් ඒ උවමනාවක් එවිනි මහා විශාල මිනිසුන් තමයි අපෙන් උදුරගන්න ලැබෙන්නේ. ඔවුන් හුදු අර නිකන් ඔය හදලා තියෙන නිකන් පාරේ කෑගපු සටන් කරුවන් විතරක් නිතාල් ලෙන්ගතු හදවත් තිබුණා. විතක අපේ මා කිව්වේ විතක අපේ ගුරුවරු බවට පත් වුණා. විතක අපේ මිතුරන් බවට පත් වුණා. විතක අපිත් එක්ක එකට සටන් කරන සටන් කරුවන් බවට පත් වුණා. විතක අපි එකට දුක විදාගෙන වැළඳගෙන එකට වැළඳගෙන අඬන මිනිසුන් බවට පත් වුණා. එහෙම මහා ස්නේහයක් තිබුණු, මහා දැනුම් පරිච්ඡයක් තිබුණු මිනිසුන් තමයි අපෙන් උදුරගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි උන් අපේ වීරවරුන් වීරවරියන්. අපි ඔවුන්ගෙන් අත්දැකීම් ගන්නවා කියන්නේ. ඔවුන්ගේ සටන් වල ආభాසයන් වගේ. උන්ගේ අරගල වල ආభాසයන්. උන්ගේ ජීවිතේ ඒ මහා පරිච්ඡය සහිත ජීවිතේ, මහා පරිපූර්ණ වූ ජීවිතේ. ඔමා කියන්නේ මුළුමනින්ම ඔවුන් පරිපූර්ණ වීම සඳහා අරගලේ සිට මිනිසුන් හිටියේ. බොහෝ දේවල් ඔවුන් අලුත් දැනුම, අලුත් දේ, අලුත් සටන්, අලුත් ඉතිහාස, ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් වේගයෙන් උකහා ගන්න උවමනාවක් සහිත මහා දැනුම් සම්භාරයෙන් පිරිච්ච මිනිස්සු සමුදායක් තමයි 80 දශකයේ අපෙන් උදුරා ගන්න ලබන්නේ. ඒ නිසා අපි කියන අපිට ඕන ඒ හිස්තම් පුරවන්න. එතනින් යහ යන මහා සමාජයකට නායකත්ව දී හැකි පුද්ගලයන් අපි නිර්මාණය කරගන්න ඕන. මහා සටන් කරුවන් අපි නිර්මාණය කරගන්න ඕන. ඒ නිසා හැම කෙනාම මේට වඩා තමන්ගේ දැනුමේ පුළුල්කම අත්පත් කරගන්න. මේට වඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙන්න. ඈත ගම්වල මිනිසුන්ගේ ජීවත් වෙන විදිය ගැන හදාරන්න. මේ කොළඹ නගරේ මුඩුක්කුවේ පැල්පත වාසීන්ගේ ජීවිතයේ සුවඳ තමන්ට එකතු කරගන්න. සිංහල කෙනාගේ, දෙමළ කෙනාගේ, මුස්ලිම් කෙනාගේ සංස්කෘතික අනන්‍යතාවයන් තේරුම් ගන්න.
මේ සියල්ල තේරුම් ගත්ත මිනිස්සු ටිකක් අපි හදන්න ඕනේ නැද්ද මේ රට? අපි කියන්නේ මේ රට බාර ගන්න පුළුවන් වෙන කම තියෙන්නේ. අන්න එවැනි පිරිපුන් මිනිසුන් සමූහයක් තමයි මේ රට බාර ගන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා අපි ගොඩනගන්න ඕන එවැනි වර්ගයේ මේ රට බාරගත හැකි මිනිසුන්. එහෙම නැතුව නාමල් රාජපක්ෂගේ පස්සේ යන ඇප්ලිකේෂන් ජොබ් ඇප්ලිකේෂන් එක පුරවගෙන එහෙම නැත්නම් සියඹලා පිටිගේ ගේ වටේ කරගෙන එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂගේ අර බීජ බෙදෙන නේද? එහෙම නැත්නම් පැල බෙදෙන. එහෙම ශිෂ්‍යයෙක් අපිට ඕන. එහෙම ශිෂ්‍යයෙක් අපිට නෙමෙයි මම හිතන්නේ දෙමව්පියන්ට තෝරන්නේ නැහැ මතකද බලන්න. අද මේ රට අවශ්‍යලා තියෙන මේට වඩා පිරිපුන් මිනිසෙක් අපිට නැග. ඒ වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා සහෝදර සහෝදරයන්ට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.